අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තව බ්‍රහස්පතින්දාවක් අපි නිසනවනේ නිතිපතා සතිපතා පවත්වන ධර්මදේශන අවස්ථාවක් අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ශිරුම දනයි සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසු බන්දේති පාතියං කිංසු භෝගාන මාසයේ කිංසු නරං පරිකස්සති කිංසු ලෝකස්මින් දුජ්ජහං කිස්මින් බන්දා පුතු සත්තා වාසෝ සකුණී යතාති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේකට මේ සූත්‍රයේ සඳහන් වෙන මේ පාතෙය්‍ය කියන වචනය මාතෘකාව වශයෙන් තබාගෙන මේකට පාතෙය්‍ය සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා. මේක දේවතාවෙක් විසින් අසන ලද ප්‍රශ්නයක්. ඒ වුණාට ඒක ගොඩක් මිනිස්සු වෙන අපට විශේෂයෙන්ම බණ භාවනා කරන අපට විශේෂයෙන්ම පූර්ණ කාලීනව යෙදී සදී පැහැදී ඉන්න නේවාසික අපිට උඟක් බලපානවා. ඉතින් ඒ කියන්නේ මේවා පිළිබඳව යම් ප්‍රමාණයක අදාළ භාවයක් දෙයියන්ටත් තියෙනවා. ඒක මේ මිනිස්යන් කෙරෙහි තියෙන හුදු කරුණාවෙන්ම කරනවද නැත්නම් දෙයියන්ටත් මේක බලපානවද? ඒක කොච්චර ප්‍රතිශතයකට බලපානවද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඊටාම සුළු ප්‍රතිශතයක තමයි මේක බලපාන්නේ. ඒ ටික තමයි බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ. ඒ ටිකට දීපු උත්තර තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් වෙලා තියෙන්නේ. ඒ ටික තමයි සංගීතයට ඉතුරු වෙන්නේ සංගායනාවලට. ඒ ටික තමයි දැන් අපි ටික ටික මේ විදිහට ඉගෙන ගන්න යන්නේ. ඉතින් අර අපි ගත කරන ජීවන රටාවේ නැත්තම් පූර්ණ කාලීනම භාවනාව නිසා අපිට මේවට යොදන්න පැයක් තියෙනවා. මං හිතන්නේ වෙන කාටවත් මේ ලෝකේ මේ වගේ දෙයක් සඳහා මේ වගේ මාතෘකාවක් සඳහා පැයක් ගත කරන්න පුළුවන් තරම් විවේකයක් තියෙයි කියලා. ඒ නිසා අපි දැනටමත් බුද්ධ ශාසනයේ ප්‍රතිපල ලැබපු ඇත්තෝ. අපිට මේ වගේ දෙයකට පැයක් ගත කරන්න පුළුවන්. අපි මේකට සාමාන්‍ය ධර්ම ගෞරවය කියලා කියනවා. ඉතින් මේ ධර්ම ගෞරවය පිහිටුවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ ඒ වගේ මේ වගේ ප්‍රශ්න නගන දේවතාවුන් කෙරේ ඒව මතක තියාගත්ත ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කෙරේ ගෞරවයෙන් අපි මේකට අහුම්කම් දෙනකොට අපිට වේලාවක් හම්බ වෙනවා වචනෙන් වචනෙට එහෙම නැත්නම් අර්ථය තේරුම් ගන්න අදහසින් යන්න. ඉතින් අපි උත්සාහ කරමු මේ සරුවච්චන් වහන්සේට නගව ප්‍රශ්නයත් සරුවච්චන් වහන්සේකට දෙන සර්වඥ උත්තරයත් අපිට කොච්චර දුරට අදාළ වෙනවද ගෝචර වෙනවද තේරුම් ගන්න පුළුවන් වෙනවද කියලා. කිංසු බන්දති පාතෙය්‍යං. එතකොට මේ මාර්ගස්ත කෙනෙකුට නැත්තම් පාරක ගමන් කරන කෙනෙකුට නැත්තම් ජීවන රටාවක් හදන කෙනෙකුට මොකද්ද තියෙන බාධාව? ඉතින් මේ අපි මාර්ගයට පෙළඹෙන්නෙත් ඇත්තට කියනවනම් සද්ධා ජාතෝ උපසංකමති කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේවතාව අහන ප්‍රශ්නට ඉස්සරහට කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් උපසංකමණය කරනවා නම් මොකේකට හරි යනවනම් සද්ධාව නිසා තමයි යන්නේ. ඒක නිකන් ගහක මුලක් තෙතමනේ තියෙන දිහාට යනවා. ඒ මුලක් කවදාවත් මෙහෙම කෙලින් යන්නේ නැහැ. මොකද තෙතමනේ තියෙන තැන් මාරු වෙනවා. ගහක මුලක් ඒ නිසා තෙතමනේ හොයාගෙන යනවා. ඉතින් පොඩි දරුවා අම්මගේ තනේ හොයාගෙන යනවා. ඒක ඔය පැරල නැති බලුපටව දිහා බලනකොට උන් අර මවගේ තනේ කිරි සඳහා යන හැටි. ඉතින් ඒ වගේම කාමභෝගියා ඒ කාම වස්තු කෙරෙහි හොයාගෙන යන හැටි. ආර්ථික විශේෂඥයා මොන්න જાතින් හරි කමන්නේ ඒ ආර්ථිකයට හොයාගෙන යන හැටි. ඒ වගේම අපි ඒ සියල්ලම අතහැරලා ආධ්‍යාත්මය හොයාගෙන යන හැටි. ආන්නේ උපසංකමණය සද්ධාව නිසා තමයි සිද්ධ වෙන්නේ. බුදුජානක කියන යාට තියෙන එකම බාධාවත් සද්ධාවම තමයි. අපි මෙතෙන්ද එන්න හේතු වෙච්ච යම් සද්ධාාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවම අපිව බන්ධනය කරනවා. අපි මෙතෙන්ද එළඹෙන්න
මානසිකත්වයක් හදාගත්තා නම් මයින්ඩ් සෙට් එකක් හදාගත්තා නම් ඒ මයින්ඩ් සෙට් එක තමයි අපි ඉදිරියට යන තියෙන බාධා. ඉතින් ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන් තේරුම් ගන්න. නමුත් අපි නිස්සරණ වනේ යොදලා තියෙන භාවිතා කරලා තියෙන නිදර්ශනව බලනකොට අපි මේ යම් ලෝකයක ජීවත් වුණා නම් පැවිදි වෙන්න ඉස්සෙල්ලා භාවනා කරන්න ඉස්සෙල්ලා සතිය වඩන්න ඉස්සෙල්ලා ඒ ලෝකේ හොඳ නරක දෙකම තිබුණා. ඉතින් අපි මොකද්දෝ සාජාසයක් නිසා මොකද්දෝ බෙහෙවීමක් නිසා කාන්දම් කැල උතුරට අදින්න වගේ නරක අතහැරලා හොඳ පැත්තට ආවා. ඉතින් නරක අතහැරලා හොඳ පැත්තට යෑමට මේ ශ්‍රද්ධාව අපිට උදව් වෙනවා. දැන් අපි ඉන්න තැන දැන් අපි ඇවිල්ලා තියෙන තැන හොඳ සහ වඩා හොඳ කියන දෙකම තියෙනවා. නරක නැත්තෙම නෑ. හොඳ සහ වඩා හොඳ තියෙන ශ්‍රද්ධාවෙන් කරන අපි හොඳට බඳිනවා වඩා හොඳට අන්ධ කරනවා. ඒ නිසා අපේ ශ්‍රද්ධාව හොඳින් වඩා හොඳට යෑමේදී අපිව කොර කරනවා. අපිට අංශභාග කරනවා. ඒකේ මනුස්සයර තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ නරක අතල්ලා හොඳට ආපු එක ලොකු දෙයක් නේ ඇත්ත. ඒක මේ කවුරුවක්වත් හිතලා කරපු දෙයක් නෙවෙයි අම්මලා තාත්තලා කියලා කරපු දෙයක් නෙවෙයි අපේම ස්වයම්බූ ඥාණයෙන් තමයි මේ උපසංකමණිය සිද්ධ වුනේ. නැත්තම් මේ පාරට වැටුනේ. නෑ පාරට වැටුණට පස්සේ පාර හරිනම් ඒ පාරේ වඩා හොඳක් පෙන්නනවා. ඈත ඉමක් පෙන්නනවා. ඒ බින්ගේ කෙලවරක් පෙන්නනවා. අරගෙනාගේ සද්ධාව අර වඩා හොඳ අතහැරලා හොඳට බඳිනවා. ඉතින් මේක භයානකයි. අපිට මේ විදිහට තේරුම් ගත්තා නම් මොකද සරුවච්චන් වහන්සේගේම සූත්‍ර අනුව බැලුවොත් මාරයා මාරසේනා 10ක් ක්‍රියාත්මක අපිට පහර දෙනවා. දස මාරසේනා කියලා එක අපි සඳහන් කරලා තියෙනවා. කාමාතේ පටමා සේනා. ඒකේ පළවෙනි එක විතරයි බුදුරජාණන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරන්නේ මේ කාමය ආසාව තමයි සංසාර බන්ධනේ කියලා. නමුත් අමතක කරන එක තමයි දෙක ဒုတိ ය අරති උච්චති කියලා. අරති කියන්නේ අධි කුසලයට අකමැත්ත. වඩා හොඳ අමතක කරලා හොඳ වෙන්න හදනවා. ඒක දිහා බලනකොට මේ හොඳ තෝරාගත්ත මිනිස්සු අතර පුදුමාකාර ජෝක් එකක් තියෙනවා. විහිළුවක් තියෙනවා. ඒගොල්ලෝ මේ තමන් හොඳ තෝරා ගැනීමේදී තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය නරක කරන අයට වැඩිය තමන් කොච්චර උසස් මට්ටමක ඉන්නවද කියලා අර පේන වඩා හොඳ අමතක කිරීමට බයිලා කියනවා. බන නෙවෙයි. ඒව බයිලා කතා කියලා කියන්නේ. බන වාගේ මොනවදෝ කියනවා. ඉතින් මෙතනද ඇවිල්ලා තියෙන්නේ ආය ඕක ගැන ආය කතා කරන දෙයක් නෑ. ඒක තහවුරු කර ගන්න ඕනේ ඇත්තටම. නමුත් ඊට පස්සේ වඩා හොඳ දිහාවට හිත බැලුවොත් ඒකට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ඒ අතින් අපි තාම මොන්ටිසෝරි පන්තියවත් නැහැ කියන එක තමයි මට හැමදාම කියවෙන දේ. අපිට හම්බ වෙන විකල්ප වලින් අපිට හම්බ වෙන විවිධාකාර පාරවල් වල වඩා හොඳ දේ මම මේ හොඳ කියන එක අමතක කරන්නයි මේ වඩා හොඳ පාවිච්චි කරන්නේ. තෝරන්න දන්නේ නැතිකම නම් හති කොන පේන්න තියෙනවා. වචනෙත් පේන්න තියෙනවා, හිතෙත් පේන්න තියෙනවා, ක්‍රියාවලත් පේන්න තියෙනවා. ඒක නිසා අපි අන් අයට පැවරීමක් කරන්න ඕනේ. අපි ඔක්කොම දැන් ඇවිල්ලා තියෙනවා යම් ප්‍රමාණයක කටුල හැබක් ගෙවම් කරගෙන මඩ වගුරක් ගෙවම් කරගෙන කල්ලිලියකට. දැන් මේකේ ඉඳලා ආප කටුල හැබට යන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. නමුත් මෙතන ඇති පෙතක්. මෙතන ඇති මාර්ගයක්. ඒකට සදා අවදි භාවයක් තියෙන්න ඕන. ඒක තමයි සිද්ධාර්ථ තාපසතුමාගේ චරිතයෙන් බලනකොට ඒ නේව සංඥා නාසඤ්ඤායතනේ වගේ තැනකට ගියත් ඒ ගුරුවරයා ඊටාම ගෞරවයෙන් කිව්වත් මට මේ වගේ ගෝලයක් හම්බෙලා නැහැ. සුමානෙන් දෙකෙන් මේක ඔක්කොම ප්‍රගුණ කරා. අපි දෙන්න එකතු වෙලා ඉඳගෙන මේ පිරිස දෙකට බෙදාගෙන මේ පන්ති පවත්වාගෙන යන් කිව්වහම ගෞරව කරලා කිව්වා ඔබතුමා හොඳ ගුරුවරයෙක් මම පිළිගන්නවා. නමුත් කිං කුසල ගවේෂී කියලායි මම යන්නේ. මෙතන සත්‍ය නැහැ. මෙතන මේ ගිහි ලෝකයේත් එක්ක බලනකොට කාම ලෝකයේත් එක්ක බලනකොට මේක රූප ලෝකෙත් නෙවෙයි මේක අරූප ලෝකේ. ලুকু තනක්. නමුත් තාම භවයේ ඇතුලේ ඒක තේරුම් ගන්න අර ගුරුවරයාට බෑ. ඒක තේරුම් ගන්න අර ගුරුවරයාට බෑ. ඉතින් ඒක සංජය එහෙම නැත්නම් කෝලිතෝපතිස්ස දෙන්නගේ ගුරුනාංශ වගේ හිටපු එක්කනාට කෝලිතෝපතිස්ස දෙපළ සාරිපුත්ත මොග්ගල්ලාන වෙලා ගිහලා සංජයට කිව්වා. මට හම්බුණා ගුරුනාංශික. ඒකට සංජය අහනවා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ප්‍රඥාවන යන පිරිසද වැඩි
ඒ නැත්නම් බුදුහාමුදුරු අනුගමනය නොකරන සාමාන්‍ය කාමයට බැඳලා එහෙම නැත්නම් මේ ආසාවල් ඉෂ්ට කරන පිරිසද වැඩි කියලා. අර දෙන්න පැහැදිලිව පිළිගන්නවා සාරිපුත්ත මොග්ගල්ලාන මේ ප්‍රඥාවට බැඳිලා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන පිරිස අඩුයි. එහෙම නැතුව මේ පිස්සු පිහට්ට වැඩි. එහෙනම් මම පිස්සු පිහට්ටොත් එක්ක ඉන්නම් ඔයගොල්ලෝ ඒ සුළු පිරිස අනුගමනය කරන කාට යන්නේ කිව්වා. ඔච්චරයි අධ්‍යාපනයද උගන්වන්නේ. ඔච්චරයි මේ ජනප්‍රිය රැල්ල අපිට උගන්වන්නේ. ඔච්චරයි මෙහෙයුම තියෙන්නේ. ඌකට කවුරුත් මෙහෙවන්න ඕනේ නැහැ. ඔක කටු ගහේ කටු උල්ම තමයි. මෙතනයි බුදු කෙනෙක් ඉන්නේ මේ බහුතර මතය අනිවාර්යයෙන්ම වැරදි. ඒකයි මම මේ වගේ තැනilla බණ කියන්නේ යන්නේ නැත්te ජනමාධ්‍යට ගියොත් ගහනවා. ජනප්‍රිය වුණා නම් කක්කා. සත්‍ය තියෙන වෙන තරක. ඉතින් අන්න එහෙම තියෙද්දි Taman ශ්‍රද්ධාවෙන් සත්‍ය හොයාගෙන යන තැනට ගියාට පස්සේ එතෙන්ද යන්න හේතු වෙච්ච සද්ධාව බිම තියන්න බැරිකම තමයි හන මිටිය කරේ තියන ඉන්නවයි කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහොම ලස්සන උපමා ටිකක් කියලා තියෙනවා. අපි තාම කියනවා හන මිටිය කරේ තියන බමුණු මතවල ජීවත් වෙනවා කියලා. ඒක සාමාන්‍ය ජනවහරේ තියෙනවා. ඉතින් මේ ජනවහරේ යන මේ වචනෙට සද්ධාව එතෙන්ද එන්න උදව් වෙන හැටිත් ඒ සද්ධාවම Tamanට විලංගුවක් ගන්න හැටිත් කරේ බන්ධනයක් බඳින හැටිත් සද්ධා ජාතිකයට තේරෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නට කිංසු බන්දෙය්‍ය පාතෙය්‍යං කියලා මේ පාර්ගට වැටිලා ඒ ඇත්තටම ශාස්ත්‍රුණාංශය දැකලා ධර්මයක් තියෙනවා. ඒ වගේම අනුගමනය කරන පිරිසුකුත් දැකලා තියෙනවා. එයා තාමත් අර තමන්ගේ හොඳ ටික කතා කර කර ඉන්නවා. අර හම්බෙච්ච වඩා හොඳ දැන ගැනීම සඳහා යන්නේ. ඒක මම හිතන්නේ සූත්‍රයේ පසුභාගයට යනකොට සූත්‍රේ කතා ශරීරයට යනකොට විස්තර කරાવી. ඉතින් යනවා බලනකොට අපි මේ මාන්නේ කියන එක අපි කොච්චරක් මේ අපි භාවනා කරන කට්ටිය, අපි ආරණ්‍ය වාසී කට්ටිය, අපි සිල් රකින්න කට්ටිය කියාගෙන ඇත්තටම ශ්‍රද්ධාව නිසා තමයි ඒක එන්නේ. මේ ස්වභාවයෙන් කවදාකවත් මෙතෙන්ට එන්න බෑ. නැත්නම් ආවට පස්සේ ඒ ටිකම එයාට බන්ධනයක් වෙන හැටි දිහා බලන්න නම් ආරණ්‍යගත වෙන්න ඕනේ. ආරණ්‍යගත වෙච්ච ගමන් හරියන්නේත් නැහැ. අවුරුදු 20ක් යන්න ඕනේ. ඔන්න ගියාට පස්සේ තේනවා මෙතන තියෙන බොරු වල, මෙතන තියෙන මේ සාටෝපේ, මෙතන තියෙන බන්ධනේ. ඉතින් ඒ දෙක දැකපු නැති ඥානාරාම ස්වාමීන් වහන්සේයි නෑ, ඒ බන්ධනෙට අහුවෙච්ච නැති ඥානාරාම ස්වාමීන් වහන්සේ, බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ දකින්නකොට මට පුදුම සතුටක් ඇති වුණා. මගේ ඇස් දෙකම පින් කරලා තියෙනවා කියලා. එකක් නෙවෙයි. ඒකට වෙලත් ඒකේ බැදිලා නෑ. මිගෝ අරම්මි යත අබද්දෝ කැලේ ඉන්න මුවකෝ පොව්වා වනයේ නොබැඳි ලාතනකොළ සොයා හැසිරෙන්නාසේ පුතජනාසික උපමාවට හැටියේ ඒගොල්ලෝ බැඳෙන්නේ නැහැ මේකේ. ඒගොල්ලෝ වටේ විශාල සංවිධාන හැදෙනවා. ඒගොල්ලෝ වටේ විශාල බන්ධන හැදිලා අපේ ස්වාමීන් වහන්සේ මේ අපේ ස්වාමීන් වහන්සේ මේමයි කිය දැඟලුවාට ඒගොල්ලෝ හිර වෙලා කොර වෙලා අන්ධ වෙලා ඉන්න බව ඒ භාවනා මධ්‍යස්ථානට ගිහලා අද්ද කරගෙන ඉන්නකොට පේනවා. ඉතින් මම ඒක නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ දෙනමටත් වඩා මේක මට පැවිදි වෙන්නත් ඉස්සෙල්ලා පෙන්නපු ධම්මික හාමුදුරන්ට ඔතන තියෙන තනිකර විකට ඇඳුම් තරඟයක්. අවුරුද්ද අපි දන්නවනේ විකට ඇඳුම් තරඟ ගිහලා নানা ආකාර විකට ඇඳුම් අද කරන තායකත් දෙන්නේ. මේකේ තියෙන විකට ඇඳුම් තරගයක්. ඒක නිසා මේ පැවිද්දම්ම කියන්නත් නරකයි. මෙන්ඩිකන්ස්ලා කියලා කියන්නේ. භාවනාව ආධ්‍යාත්මය ඉස්සර කරගත්ත මිනිස්සුන්ගේ චර්යාව දිහා බලනකොට එයාපෝට් එකට ගියාම নানা ඇඳුම් විලාසිතා සහිත මිනිස්සු එහාට මෙහාට ඇවිදිනවා පේනවනේ. අපි හිතුවොත් එමේ ට්‍රාන්සිට් එක ටිකක් දිග නම් ඉන්න වෙනවනේ. ඉතින් විවිධා කට්ටිය ඇවිල්ලා රංගන පානවනේ. අප්පා හරිම ෂෝක් පේන්නේ ලෝකෙ මේ ආයෙ වෙනම දිවි ලෝකයක් අවශ්‍යයි කියලා. වෙන ලෝකයක් මොකටද ධර්මානිස් මේ මදයි. එයාපෝට් එකේ යන්න ඕන දැන් ගා එයාපෝට් එකට ගියාම මදයි. රුපියල් 500ක් විතර ගන්නමයි හිටන්නේ ඇතුළට යන්න. ඇති මොකද මේ සෝබනේ. ඉතින් ඒක ලස්සනට පේනවා ආගමික ලෝකෙට ගියාම ඒකට ඔය පිටින් ඉඳලා පොඩ්ඩක් ඇහැරලා බලලා බෑ රින් ගන්න ඕන. බහින්න ඕන. දැස්සට පස්සේ පේනවා මුන්න තරම් රංගපෑමක්ද තියෙන කියලා. හැබැයි ඔක්කොමල වැටෙන්නේ සද්ධාව කියන ඒ පොදු මතේට. සද්ධාව ඇතුලේ තමයි ඉන්නේ. නමුත් කිසිම කෙනෙක් එතනින් එහාට යන්න හදන්නේ මේක තැම්පත් කරන සිංහල බුද්ධ ආගම රකින්න පණේපයි කියලා නටනවා. ඉතින් ඒකට ගිහිල්ලා කිව්වොත් මේ සිංහල බුද්ධ ආගම තුල නිවන නැහැ කියලා බෙල්ල ගලවලා අතර දෙනවා බලබලයි. මොකද ඒක බාරගත්ත ගෙවලියෝ පිරිසක් තමයි ඒ එතන ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ මේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක වගේ බලනකොට කාමීත්‍යාචාරය කරන බොරු කියන හේලාම් කියන සතුන් මරන කට්ටියක් නෙවෙයි.
අර තමන්ගේ සද්ධාවට බැඳිලා. ඉතින් මේ බන්දෙය මොකද්ද? පාතෙයන් මේ මිනිස්සු සෑහෙන ගමනක් ගිය කෙනෙක්. හොඳ නරක දෙක තේරුම් ගත්ත කෙනෙක්. නමුත් වඩා හොඳ තේරුම් ගැනීමට නම් අන්ධයි. ඉතින් ඒක නිසා පිරිසක් එක්ක ඉන්නකොට භාවනා කරන පිරිසක එක්කෝ තමන්ගේ ගුරුවරයා එහෙම නැත්නම් ඉන්න කවුරු හරි ඔය අනම්මනම් බල බෑ තමන්ගේ සතිය වඩ아가න තමන්ගේ විවේකී හදාගෙන තමන්ගේ චර්යාව පවත්වාගෙන යන කවුද ඉන්නේ කියලා බැලුවොත් ඔක්කොටම අවශ්‍ය කරන්නේ ස්ථානය රකින්නයි ඒ ප්‍රතිපදාව රකින්නයි මිසක්කා තමන්ගේ ගමන අමතක කරනවා. ඒකේ ඒ ස්වභාවය තමයි මං හිතන්නේ මේ පාරට වැටිච්ච පාතෙయ్య පුද්ගලයාට පවා මොකද්ද බන්ධනේ තියෙන්නේ. එයා එතෙන්ට හේතු වෙච්ච සද්ධාව තමයි. එහෙනම් මොකද්ද උත්තරේ? මේ සද්ධාව මේකට කියන්නේ පසාද සද්ධාව කියලා. මේකට කියන්නේ අමූලික සද්ධාව කියලා. දැන් මේක ඕකප්පන සද්ධාවෙන් ප්‍රතිස්ථාපනය වෙන්න ඕනේ. සද්ධාව විපරිණාමයටපත් වෙන්න ඕනේ. සද්ධාව දියුණු වෙන්න ඕනේ. ඉතින් ඒක සිද්ධ වෙන්නේ ත්‍රිවිධ ශික්ෂාවෙන්. නිකන් සද්ධාව තියුණාට බෑ සීල ශික්ෂාවට බහින්න ඕනේ. සමාධි ශික්ෂාවට බහින්න ඕනේ. ප්‍රඥා ශික්ෂාව විතරයි මේක කතා කරන්නේ. අනිත් ඒවා කරලා දෙනවා දුන්නට යාට තේරෙන්නේ නැහැ. විපස්සනාවේදී ප්‍රඥාවේදී පෙන්ලා දෙනවා මේ යන ගමනේදී Tamange ඇති වෙන සද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙලා බැහැගෙන වෙනසට වඩා වැඩි වේලාවක් මේ Tamange අර්ථය සලසා ගන්න වැඩපිළිවෙලට යනවා මිසක්කා මේ ගොඩාක් සෙනග ඉන්න නැවකට නැග්ගයි කියලා හරියන්නේ නැහැ. ඒකට ගිහිල්ලත් Tamange මේ විවේකය සොයා ගැනීමට ශ්‍රද්ධාව බාධා කරන හැටි. නිකන් බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා නේවාසික භාවනා වැඩපිළිවෙලට ගිහිල්ලා දානයක් දෙන්න එක තියෙන එකක් ගැන කල්පනා කර කර ඉන්නවා. සීලයක් රැකීමක් ගැන කල්පනා කරනවා. වෙන කාට හරි භාවනාවක් කියා දීම ගැන කල්පනා කරනවා කියලා කියන්නේ එයා මේ ගිය භාවනාවට ගිය මන්ත්‍රස්ථාන කියවත් මතක නැහැ. අඩේ මෙහෙම තැනුත් ලෝකේ තියෙනවා කියලා අම්මට කියන්නේ නැත්තම් තාත්තට කියන්නේ නැත්තම් යාළුවන්ට කියන්නේ නැත්තම් කියලා අර භාවනාවේදී කළ යුතු අධි කුසලය සතිය මම දැන් මෙතන පැත්තක තියාගෙන ඥාති විතර්ක ගැන ජනපද විතර්ක ගැන ලාභ සත්කාර සංයුක්ත විතර්ක ගැන අමර විතර්ක ගැන අනවඤ්ඤති පරිසංයුක්ත විතර්ක ගැන කතා කරනවා. ඉතින් ඒකට ලොකු සංසි කියනවා නරකම විතර්ක නෙවෙයි. හැබැයි මේ භාවනා කරන යෝගාවචරයට පිළිලයක්. භාවනා කරන යෝගාවචරයට කැන්සර් එකක්. තීරුම් කරන්න ගියොත් ගුරුනාථෙත් ඉවරයි ස්ථානෙත් ඉවරයි. විවේකයක් හම්බෙච්ච ගමන් අපි කරන්නේ පරණ කුණු කන්දල් ඇදගෙන වමාරා කකා ජීවත් වෙනවා. ඒ කුණු කන්දලේ වෙලාවේදී මේ ඉදිරියක් සතියක් මම දැන් මෙතන කියන තැනකට යන්න හිතන්නේ නැහැ. ගියත් හරි පාළුයි. හරි කම්මැලි. එතකොට ගෙදර යන්න හිතෙනවා. ඉතින් මෙන්න මේ තැනද මේ දෙයයන්ාන්ති අහන්නේ කියන එක සැකයි. මට නම් හිතෙන්නේ ඕක කිව්වොත් හොඳයි කියලා බනට. ඒකයි මම මේ මතක් කරන්නේ පාට බෑප්පිනියට තියෙන බාධා මොකද්ද? තමන්ගේම සද්ධාව. මොකද්ද සද්ධාව කියන්නේ? මෙතෙන්ද එන්න උදව් වෙච්ච එක. ඒක නිසා පල්ලෙහාද පින්නපාතේ යනකොට පොඩ්ඩක් වමට බලන්න අර පරණ චිත්‍රය තියෙනවා. උඩ වෙන්න උදව් වෙච්ච ඉනිමකට පයින් ගහලා තියෙන චිත්‍රයක් අඳලා තියෙනවා. හරි කැතයිනේ නේ. කන්ද නැගකට එහෙලට පහුණාට පස්සේ ඇරමිටි විසි කරපේකනේ කරලා තියෙන්නේ. ඉනිමකට පයින් ගැව්වේ නැත්තම් ආපහු එන්න හිතෙනවා. මේ මනුස්සයාට මං කිව්වා ඕක අර ෆොටෝ එකට ගහලා ගෙවපන් කියලා මේ පෝල් වෝල්ට් එක. ෆොටෝ එකකුත් ගහලා ඒකේ අතහැරීම කියලා වචනයක් ලිව්වා. ලිව්වේ නැත්තම් හරි ලස්සනයි ඒක. අරක ඉල්ලලා තියෙන අතන අපි. රිටි පයින්නකොට උඩටම ගියාට පස්සේ රිට විසි කරන්න ඕනේ. නැත්තම් එහා පැත්තට පයින්න බැරිය. රිට වදිනවය. වැදුනාම පේල් වෙනවය. එතෙන්දි රිට විසි කරන්න ඕනේ. අපේ කට්ටිය ඔච්චර උඩ යන්න හේතු වෙච්ච රිට කියලා ඒක හයියෙන් බදා ගන්නවා. හැබැයි මෙහෙමයි. එතෙන්ට යනකම් හයියෙන් බදාගත්තේ නැත්තම් බෑ. ඒ රිටේ උග කෙලවරේ හොඳ හයියට අල්ලන්න වැලි කඩදාසියක් අල්ලලා තියෙනවා අත ගැලවෙන්නේ නැති වෙන්න. නමුත් උඩට ගිය ගමන් වෙලාවට ආපු ගමන් හරියටම ඒකට තල්ලුව දාලා ඒක තල්ලු කරලා තමයි එහා පැත්තට පනින්නේ. ඉතින් මෙතන පොදු ධර්මතාවයක් නෑ. එක චිත්තක්ෂණයක ධර්මතාවයක් තියෙන්නේ. ඒ පුද්ගලයාට ඒක ඒ වෙලාවේදී තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න බැරි ශ්‍රද්ධාව නිසයි කියලා කියනවා. එයාට ශ්‍රද්ධාවට ප්‍රඥාව මුසු වෙලා නැහැ. ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක් වෙලා නැහැ. අධිකම ශ්‍රද්ධාවක් වෙලා නැහැ. ඒ නිසා මේ ශ්‍රද්ධාවේ වර්ධනය පාරට වැඩිච්ච මනුස්සයාට වඩා වටිනකමක් තියෙනවා. වඩා සක්‍රීය භාවයක් තියෙනවා. පාරට නොවැටිච්ච කෙනත් එක බලනකොට පාරට නොවැටිච්ච කෙනා ශ්‍රද්ධාව ඇතිවීමම ලොකු දෙයක්.
සද්ධාවෙන් පාට වැටුණට පස්සේ ඒගොල්ලෝ කරන විකාර තමයි ආගම කියලා කියන්නේ. ආගමේ තියෙන හැම මූලාශ්‍රයකම මේ විහිළුව තියෙනවා. ඒක හැබැයි නැතුවමත් බෑ. ඉතින් අඩු කරාට කමක් නැහැ. ඉතරේ අරසකාරීව කියන්න තියෙන්නේ. ඔක නැති කරන්න යන්න එපා. කන්ටේනරේ නැතුව කන්ටෙන්ට් එක තියෙන්න බෑ. V8 සජීවී භාවයේ තියෙන්න අර ගොරෝසු V පොත්ත තියෙන්න ඕනේ. V පොත්ත තුවාල වුණොත් V8 සජීවී භාවයේ නැහැ. බිත්තරේක තියෙන පැලවෙන ගතිය අර තුනී කට්ටේ තියෙන්නේ. ඒ තුනී කට්ට තුවාල වුණොත් බිත්තරේ පැටිය හරියන්නේ නැහැ. බිත්තරෙත් කුණු වෙනවා. ඒ නිසා කට්ට අවශ්‍යයි. ඒව නැත්තම් ඒ V පොත්ත අවශ්‍යයි. කන්ටේනර් එක අවශ්‍යයි. අපි ඒකෙන්නේ මේ අවුරුදු 2600ක් මේ ආගම ගෙනල්ලා තියෙන්නේ. නමුත් ඒක දැනගන්න ඕනේ මෙතෙන්ට ආවට පස්සේ ඒක කරගන්න කට්ටියට ඒක කරගෙන යන්න ඒගොල්ලන්ට වළක්වන්න බෑ ඒක කෙරෙයි. නමුත් Taman බලන්න ඕනේ මේක ඉදිරියට ගෙනියන්න පාරේ අධි කුසලයේ තෝරගන්න ඊ යතින් බලනකොට නම් කිසිම කෙනෙක් කොපි කරන්න එපා. අපි පේල් වෙන්නේ විභාගයෙන් කොපි කරන හින්දා. කවුරුවත් කොපි කරපු ක්‍රමේ මට හරියන්නේ නැහැ. එතකොට අපි කොහොමද නිකායක් හදන්නේ? අපි කොහොමද ඒක මේ අංශ හදන්න බෑ. දෙන්නෙකුට පොදු දෙයක් නෑ මෙතන. දෙන්නෙකුට පොදු දෙයක් තියෙනවා සද්ධාවේ. නමුත් සද්ධාවෙන් ඇවිල්ලා ඕකප්පන සද්ධාවට යනකොට තමන්ගේ පාර තමන් සුද්ධ කරගෙන යන්න ඕන. ඒකට ඥානීය සැමටම සමසේ තියෙනවා කියන එක තමයි මානව හිතවාදීන් කියන්නේ. හැමෝට මේ හැකියාව තියෙන අපි ඔක්කොම කායින් හරි අහන්න පුරුදු වෙලා තියෙනවා. බය ආවගුදු වෙන්න පුරුදු වෙලා තියෙනවා. බැගෑ වෙන්න පුරුදු වෙලා තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ නමක් නම් තව කමක් නැහැ. මේ ගැලවුම් කාර්යයක් හොයන්න පටන් ගන්න තියෙනවා. එයාට සැලුට් ගහගෙන යන තාක්කල් බාල්දුයි තුච්චයි නිහිනයි බත් බැලයයි අන්න ඒ ගතිය තමයි අද මේ අධ්‍යාපනය කියලා ශිෂ්ටාචාරය කියලා සදාචාරය කියලා උගන්වන්නේ. සංස්කෘතිය කියලා උගන්වන්නේ toy බැල ගතිය තමයි. බුදුරජාණන්සේම බැලේකුනේ නැහැ. බැලේක වෙන්න උගන්වලත් නැහැ. තමන්ගේ පාර හදාගන්න යන්න. ඒක තමන්ටම ආවේනික ගතියක්. ඒක මම දන්නේ නැහැ මෙහෙම දැන් මම මේ විස්තර කරන ක්‍රමයට නම් බුදුරජාණන්සේ කිව්වේ අදහස් කෙරුවේ දෙයයන්ටවත් තේරුණාද කියලා නම් සැකයක් තියෙනවා. දෙයියෝ එහෙමනම් එතනින්ම දිව්‍ය ලෝකේ බහලා ඉන්න ඕනේ පල්ලෙහාට. තව දුරටත් ඉන්න එකක් නැහැ දිව්‍ය ලෝකේ උඩ උසස් තැනක් කියලා. මොකද මෙහි තමයි බඩු තියෙන්නේ. මෙහි තමයි බුදුහාමරෝ ජීවත් වෙන්නේ. ඊගාවට අහනවා කිංසු බොහෝගාන මාසයේ. මේ බොහෝගයන්ගේ නැත්තම් අපි භවභෝග සම්පත්‍ය වලට කැමතිනේ. ඒ භවභෝග සම්පත්‍ය වලට පිහිට වෙන්නේ මොකද්ද කියලා තියෙනවා. සෝබනේ, සිරි. අපිට සැප සම්පත් තියෙනවා නම් කැඳහර පෑන්න ඕන. නැත්තම් සැප සම්පත් වලින් වැඩක් නැහැ. සිරි බොහෝගාන මාසයේ. අපිට යමක් හම්බුනාට පස්සේ කපුටන්ට කෑමක් අහුවෙච්චම කෑ ගහනවනේ කාක් 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 කියලා. ඒ වගේ තමයි අපිට යමක් හම්බෙච්චාම ඒක මුල්ලට දාලා කුල්ලෙන් වහලා තියානින්න බෑ කෑ ගහන්න ඕන. අද ලෝකේ තියෙන හරියක් තියෙන්නේ මෙන්න මේ වෙළඳ ප්‍රචාර තමයි. එහෙම දෙයක් ඇතුව කෑ ගහන එක නම් තව කමකුත් නැහැ. දෙයක් නැතුව කෑ ගහන එකයි අද තියෙන වෙළඳ ප්‍රචාර කියන්නේ. ඒකට හැම කෙනාම අහු වෙනවා. ඒක ශාස්ත්‍රයක් විදිහට ඉගෙන ගන්නවාද ඇඩ්වර්ටයිස්මන්ට් කියලා. මොන තරම් චාටුවක්ද කරන්නේ? මොන තරම්ද චාටුවක්ද කරන්නේ? අපි ජීවත් වෙන ලෝකේ තන්නේ කරම අපි ඔය ජනමාධ්‍යෙන් වට කරලා ඒගොල්ලෝ මවපු ආදර්ශ දේ අපේ හිතට රිංගවන්නේ දවසට 20 සැරයක් විතර ඒක පෙන්නලා. දවස් 20 සැරයක් විතර අහන්න සකස් කරපුවාම අපිට හිතෙනවා මේක තමයි මාධ්‍ය වෙන්නේ නැති. මේක තමයි මධ්‍යහන්නේ වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක හිට්ලර් කෙලින්ම කිව්වා ඕනම දරුණු දෙයක් ඕනම පචයක් 20 සැරයක් අස්සන්න ලැබුණොත් එයාට ඒක දරුණු නෑ. එයාට පචයකුත් නෙවෙයි. ඉතින් මම පැහැදිලිවම කිව්වා ජර්මනිය ලෝකෙ බජය ගන්නවා මෙච්චරයි කරන්න ඕනේ යුදෙව්වන් සියල්ලම මරන්න ඕනේ කියලා දැම්ම යුද්ධයක් මේ රුසියාවයි ඇමරිකාවයි එංගලන්තේ එකතු නොවුනා නම් වළක්වන්න බෑ. ඒ තරම් ගියා. ඒ තරම්ම හිට්ලර්ගේ බලය ඒ මනුස්සයා දන්න මේ මෝඩ ජනතාව නොමගරින්න පුළුවන් කියලා. ඒ නොමගරින්නේ කොහොමද? ඒගොල්ලෝ හදන සැලැස්මකට ඇහෙන්න සැලැස්සුන අවුරුදු 20කට ඉඳලා. ඒතර අවුරුදු 20 යනකොට අර සේරම අරකම කිය ඉන්නවා. අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ අවුරුදු 200කට ඉස්සලා දැම්මේ. ඒකට කියන්නේ මේ බටහිර දේවවාදී ගුරුකුලයක්. ඒකේ බයලජ්ජා දෙක නැති කරන එක තමයි ප්‍රධානම කෘත්‍යය. මොකද බයලජ්ජා දෙක තියෙනවා නම් මිනිස්සු දෙවෙනාන්සේ ප්‍රශ්න කරනවා. ඒක නැති කරා අද අපේ પરම්පරාවේ අපේ අම්මලාගේ තාත්තලාගේ પરම්පරාවත් බයලජ්ජා නැති කට්ටිය ඉන්නේ. ඉතින් ඒ නිසා හැදෙන ජනතාවට බයලජ්ජා නැති වෙලා ඉතින් ජාත්‍යන්තර අපේ
UN එකත් කතා කරනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කතා කරනවා. ආගමික අංශයත් කතා කරනවා කොහොමද බයලජ්ජ ඇති කරන්නේ කියලා. ඇති කරන්න ඕනේ ඒක සාජාසය. ඒක මකන්න නැතු ඉන්නකෝ. පොඩි උන්ට කිය ඇති වෙන්න හැදෙන්න දෙන්නකෝ. ඒ කුණුහරුප ගන්නන්න නැතුව. ඇයි අපේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් තිබුණානේ. අපේ පිරිවෙන් කියලා අධ්‍යාපන ක්‍රමයක් තිබුණානේ. මොකද උනේ? මේ බටහිර කුණුහරුප වෛද්‍ය විද්‍යාව නේන්න අපිට ආයුර්වේද කියලා එකක් තිබුණානේ. මොකද උනේ? දැන් ආයුර්වේදයට පුරුදු වෙන්න දොස්තරලත් නැත්තම් ආයුර්වේදයට යන ඒක සංවිධානගත වෙච්ච එකට කියනවා අපිටත් වේදනාලාව ඕනේ. මොකද පළවෙනි අවුරුද්ද මෙඩිකල් ස්ටුඩන්ට්ස් වලට වගේ උගන්වනවා. අපිට එක දවසට එක පැන්ඩෝල් පෙට්ටිය විකුණ ගන්න දෙන්නකෝ. අපි ගානයි හම්බ කරගන්නම් කියලා. ආයුර්වේද කොමසාරිස් කියනවා මයෙන් ඇහුවා දැන් උඹට කිසිම ආයුර්වේදයක් නැතුව උඹ කොහොමද කොමසාරිස් උනේ කියලා. ඒක නිසා තමයි බේරුනේ කිව්වා. ආයුර්වේදේ දන්නේ නැති ඉඳයි මං කොමසාරිස් විතරනේ. ආයුර්වේද කරන කට්ටිය එක කනවා. මොකද උන් ඩෝනේ නලාව කරේ දාගෙන ඉඳයි පැන්ඩෝල් පෙට්ටියක් විකුණන එක විතරයි. මොකද ජනතාව ඉන්නේ එතන. ජනතාවට අවශ්‍ය කරලා තියෙන නලාව වෙන්නන්න ඕන. නලාව තිබ්බේ නැත්තම් බුරුම ගියාට පස්සේ අපිත් එක්ක වැඩිමල් ආමරු කෙනෙක් ගියා. මම නම්මානා කිව්වොත් තරහ වෙනින්ද මම මේ කියන්නේ නැහැ. ගියාට පස්සේ ආමරුන්ට බඩ එකක්මක්. බඩ එකක් මොකද මේ භාවනාව කරගෙන ඉන්න බෑ. ඉතින් මොකක් හරි කියන්න බෑ. දැන් බල්ලෙකුට ගහපු ගමන් කකුල නෙවුස්සන්නේ. ඒ ආදම ආමරු බඩ එකක්මයි කිව්වා. ඉතින් ලස්සන කෙල්ලක් පැවිදි වෙලා වෛද්‍ය ශාස්ත්‍රයේ දැනගෙන දැන් එන අයට උපකාර කරනවා තමයි කරන්නේ. සායඩක හොඳම ශිෂ්‍යාව. මේ කෙල්ල ගියාට පස්සේ මේ බුරුම බෙහෙතක් දුන්නා. මේ භාවනා කරන අයට හදන විශේෂ බඩ එකක්මක් තියෙනවා. ඒකට බෙහෙතක් දුන්නා. ඔයගොල්ලන්ට දුන්නොත් හරියයි මං හිතනවා. භාවනා කරන අයට හදන වෙනම කටකතාන්තර වගේක් තියෙනවා. දුන්නාට පස්සේ අර සාචෙන් මං අහුවා දැන් හරිනේ වැඩි මොන පිස්සුද? ඒක හරියන්නේ නැහැ. බෙහෙත බීලා නැහැ. මං වෙයි කියලා නලාව තියලා බැලුවේ නැහැ කිව්වා. නලාව තියලා බැලුවනම් ඔන්න දොස්තර. ටයිටෝරි බලන්න දේවල් තියෙනවා මං කියන්නේ ප්‍රසිද්ධ බණවලදී. ඒක බැලුවනම් ලෙඩ ඔක්කොම සනීපයි. ඉතින් මං දැනගත්තා මෙතෙන් ගෙනිච්චට හරියන්නේ නැහැ. මොකද මේ වත්තානේ කරපු මනුස්සය නලාවතේ ඒක ඇත්තටම මේ ක්වොලිෆයිඩ් මෙඩිකල් ડોක්ටර් කෙනෙක් යා. බුරුමේ ඉන්න ඔක්කොමලා සරම ඇඳගෙන ඉන්නේ. ඒ කවුරුවක්වත් මොනම හයි ක්ලාස් මිනිස්සෙක්වත් මෙහෙම දැක්කට අඳුරන්න බෑ. අපි වගේ බොරු සෝබන නැහැ. යුරෝප ඇඳුම් අඳින්නේ නැහැ. ඒක විල්ලි ලැජ්ජාවක් මේ මිනිසුන්ට. ඒ කටේ ජාතික උත්සවයට සුම්බරේ බඳිනවාමයි. 아무තම සූට් එකක් ඇඳගෙන ඉන්නේ. ඉතින් මේ කෙල්ලගේ වෙදකම හරියන්නේ නැහැ. මොකද එයා නලාව තියලා බැලුවේ නැති නිසා. නලාව කොතෙන්ද තියන්න ඕන කියලාත් මට හිනාවක් ඇති වෙනවා. කොතෙන්ද තියලා බැලුවනම් හරියයි කියලා. ඉන්නේ ඒ වගේ මහා පුදුමාකාර කුණුහරුප ටිකක් අපේ ලාංකිකයට දාලා අවුරුදු 200ක්. අද සේ ලාංකිකයා භෝගේ කියලා සලකන්නේ, සිරි කියලා සලකන්නේ තන්නේ කර සුද්ධ දීපු ලකුණු ටිකක්. ඒක අපේ අම්මලා තාත්තලාත් අපි ඉස්කෝලේ ඇරිය ඕවට තමයි. ඉස්කෝලේ ගියේ නැත්තම් හරියන්නේ නැහැ. ඉස්කෝලේ ගියේ යක්කුන්ගේ ගණ්ඩ දෙයක් නැහැ. සාමාන්‍යයෙන් බාලාංශ පන්තියට ගිහලා ඉහළ පන්තියට යනකොට ඌ ගණ්ඩ දෙයක්. ඉහළ පන්තියෙන් උසස් පෙළට යනකොට ඉංගියා විශ්වවිද්‍යාලෙ ගියාට පස්සේ හොදලා ගන්න ගුවක් නැහැ. ඒ නිසා BS කියලා කියනවා බුල්ෂිට් කියලා කියනවා. ඒ MSc වලට යනකොට more shit. තවත් කක්ක ගොඩයි. PhD යනකොට pile deep and high එහෙම නැත්නම් permanent head damage කියලා කියනවා. ඕකට නටන නැට මාත් උත්සාහ කරා පහුගිය ටිකේම PhD එකක් ගන්න. මොකකින් හරි වැළඳුණා අප්පා. නැත්තම් බුරුමේ ඉඳලා එනකොට මං හිතාගත්තා ඕකත් ඔය කෝට් එකක් දාලා බලන්න ඕනේ. මොකද වෙන්නේ කියලා. තාම මම කියන්නේ නැහැ කියන්නේ නැහැ. ඒක අර තියෙන අර නයිසර්ගික ආසාව තියෙනවා. මුද ලෝකයා ගණන් ගන්නේ දැන් ඥානන්ද ස්වාමීන් වහන්සේ පොත් සීරීස් එකක්ම ලිව්වනේ. පොත බලලා කියනවා නිකම්ම භික්ෂුනානන්දනේ. පොත වැඩක් නැහැ. මුද පිටිපස්සේ අර ලයිස්ට් උනේ නන් ටික නැහැනේ. MSc BSc PhD කියලා තිබ්බනම් පොත දකින්නකොටම නිවන් දකින්න. මේ පොත් බලන්නේ නැහැ. මුද භෝගේ තිබුණාට මන්දි සිරි තියෙන්න ඕනේ. අපි සිරි විජය කියලා අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ සෝබනේ කියලා එකක් තියෙනවා. සෝබනේ විතරමයි තියෙන්නේ. ඕනෙම ඩිග්‍රී එකක් අද සල්ලි වලට ගන්න පුළුවන්. පිටරට වලට ගියාම මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නවා විභාගේ පාස් වෙන්නේ නැතුව කොහොම හරි දා ගන්නවා ප්‍රොෆෙසර්ට කතා කරලා. ඊට පස්සේ මුදල් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කෝටි මෙච්චර ගාණක් යනවා මේකට ඩිග්‍රී දෙනවා. ඔය රාජ්‍ය නායකයන්ගේ පුතු දුවලා සේරටම ඩිග්‍රීස් තියෙනවා. එහෙම නැත්නම් අර උපාධි මේ උපාධි තියෙනවා.
ඒගොල්ලෝ දන්නා ඒක ගන්න ඇති. ඒගොල්ලෝ එව්වට හරියන්න ආයතන හදාගෙනක් තියෙනවා. විවස්ථා සම්පාදනය කරනවා. අපි ගිහිල්ලා මේ සතිපාසලේ විශ්වවිද්‍යාලයක් එම දාන්න ගියොත් එව්ව දෙන්නේ. ඒක වැඩක් නැහැ නේ ඒගොල්ලන්. ඒතකොට මේවා පේනවනේ. ඒ නිසා භෝගයට අවශ්‍ය කරන සිරිය එහෙන් තමයි අඬහැරි. එහෙම නැත්නම් සරුව පිටතල. ලොකු සාංශයේ කේමනන්ද සාංශින්න කාලේ කියනවා ගොම්බෙට්ටක් හරි ගමන්නේ. ඔතල පොලිතින් බෑග් එක දාලා මේකේ මේ දේවල් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා කියලා ගහලා තිබ්බ සුපර් මාකට් එකේ බඩු යනවා. ඇතුලේ තියෙන එක ප්‍රශ්නයක් නැහැ. හොඳට පොලිතින් කොලේක ඔතන්න ඕනේ. ඔතල ඒකේ දාන්න ඕනේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා කක්ක මෙච්චරයි චූ මෙච්චරයි කියලා දැම්මනම් බඩු ෂුවර්. දැන් නිකමට ගිහිල්ලා බලන්න ආයුර්වේද බඩු තියෙන රණවරා කිව්වත් බෙලි කිව්වත් කොයි එකදව සැෂේ එක ගානනේ. මොකද වියදමේ යන්නේ ඒව හදන්න නෙවෙයි අර සැෂේ එක හදන්නනේ. තේකොළ දාපුවාම BOPද BOP ෆැනින්ග්ස්ද ඩස්ට් එකේ ප්‍රශ්නයක් නැහැ. සැෂේකට දැම්මම පස්සේ ඔක්කොම එකන ඇතුලේ තියෙන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ බෑග් එකයි මාකටිං පාරයි ඒව නිෂ්පාදන වේදම ඉක්මවලා ගිහලා තියෙන සීරි තමයි යෝන කරන්නේ නැත්නම් සෝබනේ තමයි. ඒකෙන් ඉතාමත්ම මේවා කියනවට වැඩිය හොඳ නොකිය. ඉන්න එක සමහරලාට මම ඉතින් කියවෙනවා. මේක ඉතාමත්ම අසාධාරණ විදිහට බලපානවා කාන්තාපක්ෂයට. කාන්තාපක්ෂය මේක සෑහෙන දුරට අහු වෙනවා. ඒ නිසා වෙළඳ ව්‍යාපාර වලට කාන්තාව ගන්නවා වැඩි. කාන්තාව එල්ල කරලා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන්නේ. ගෙදර අම්මා එල්ල කරලා. ඒකට මුළු පවුලම ඉවරයි. පිරිමෙන්ගේ තියෙන ඔය පරුස ගති මුර්ග ගති නිසා ඔය උන්ට වැඩි ගාන පිරිස ඔය සෝබනේට වැඩි ලෝකේ ඉන්න පොන්න જાති නැත්නම් කාන්තා නැකති ඉපදිච්ච පිරිමි ඉන්නවා. උමුත් එයා ස්ටයිල් දාගෙන ඉන්නවා පේනකොට පාරයිනේ සෝරි කියලා හිතෙනවා. මුන්ට මොකද වෙලා කෑනුන නැටුවට දෝෂෙකුත් නැහැ ලිප්ස්ටික් ගාවට කියුටෙක්ස් ගාවට දෙන්න වෙන කවුරු ගාන්නද උවා. දැන් වෙලා තියෙන එක පිරිමින්ටත් ගිහිල්ලානේ. අපේ කාලේ නම් නෙවෙයි ටිකක් අල්ලතු ආව මාත් කොල්ල කාලේ ටිකක් ඕවා ටිකක් ලාවට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සීරි තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් කියනවා මෙච්චරත් කරපු මේ මිනිස්සයා කක්ක වලක වැටෙන්නේ නැතුව පැවිදි වෙත්තේ හැටි කොහොමද කියලා මගෙන් අහනවා. මෙච්චරත් කෙල්ලොත් එක ළඟින් ඇසුරු කරලා ඔක්කොමත් එතකොට නම් මෙච්චරම දන්නේ නැහැ. කොහොමනම් පැවිදි නොවි හිටිය විවාහ නොවි හිටියද කොහොමද පැවිදි වෙන්නේ නැති කියලා. පැවිදි වුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සීරි කොටස බුදුරජාණන්සෙත් පාවිච්චි කරලා තියෙනවා දේශක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන සහිතව අෂ්ට බ්‍රහ්මස්වරෙන් ඒව එකක්වත් ආටිෆිෂල් නෙවෙයි. ඒව පිනට පහළ වෙච්ච දේවල්. ඒ සේරම අද සල්ලි වලට ගන්න පුළුවන්. ඒක තමයි සිරි කියලා කියන්නේ නිකම්ම සෝබනේ. ඒ නිසා සිරි බොහෝ ගාණන් මාසයේ මේ ආශ්‍රය කරන්නේ භෝගේ ආශ්‍රය කරන්නේ මවාපෑම සල්ලි තිබුණාට බෑ. කියා පාන්න ඕනේ. පරණ මිනිස්සු හිටිය ගොඩාක් සල්ලි තියෙනවා. ඒ මිනිස්සු ඒවා කිව්වෙත් නැහැ, පාවිච්චි කරෙත් නැහැ. ඒ මිනිස්සු ඒවා නිදාංගත කරා. දැන් නැහැ. දැන් ඔක්කොම කල්බදු ක්‍රමයට දුවන්නේ. බඩුව ගන්නේ ඉස්සරහා බදු දීලා. ඒ නිසා මේ ළඟදී දේශනයක් තිබ්බා සතිපාසලේ මේ සස්ටේනබිලිටි ගැන. එහෙම නැත්නම් කියනවා නම් මේ යහ මේ ස්ථිරතර වර්ධනයක් ගැන. ඉතින් ඒක අපේ කෙල්ලෙක් කතා කරේ, කැනඩාවෙ ඉඳලා කතා කරේ. ඒක කියනවා ඒක නෙවෙයි ඒ උත්තමාවිය හරි එතුමිය හරි කියනව නැත්නම් කෙල්ලෝ තරහ වෙනවා මයිත් එක. කියනවා මේ එක්සත් ජාතීන්ගේ සංගමය මේ යහ එනතන මේ තිරසාර මේක කියලා කියන්නේ අනාගත પરම්පරාව කන් නැති එක. අනාගත પરම්පරාවට අයිති සැප සම්පත් දැම්ම විනාශ නොකරන එක. ලංකාවේ දැනට උපදින ළමෙක් 67ක් නැහැ. තාම ඉපදිලා නැති ළමයා. ඒව තමයි හයිවේ කියලා කියන්නේ. ඒව තමයි අපි ඔය දකින්න ඔක්කොම වැඩපිළිවෙල ඒ තරම් අපේ අනාගතේ කාලය ඉවරයි. ඉතින් මෙයා කියනවා මම හිතගෙන ඒ වෙලාව ටිකක් බාගෙට නිඳ ගිහිල්ලා හිටියේ. මට ඇහුණක් දන්නෙත් නෑ හරියට. ඇහුණයි කියලා හිතනවා. මේක තමයි කියන පුත්‍ර මාංශේ වර්ධනවයි කියලා කියන්නේ. කාන්තාව කියන කාන්තාර කියන අම්මයි තාත්තයි දන්නවා ෂුවර් එකට මැරනවා. දරුවා කලින් මැරනවායි කියලා. ඒ නිසා අම්මයි තාත්තයි කියනවා තාත්තා කියනවා උඹ ඊටපම් මම මැරෙන්නම් මාගේ මස් කාලේ ජීවත් වෙයන් කියලා මම උඹට වෙන මිනිහෙක් ගන්න පුළුවන් කියලා. අම්මා කියනවා නෑ මේ පවුලේ ප්‍රශ්නේ තියෙන තාත්තා ඉන්න මම මැරෙන්නම් කියලා. ඊට පස්සේ කියනවා ඒ දෙන්න එකග වෙලා කියනවා හරියන්නේ නැහැ නේද දරුවා මරාන කමු කියලා. ඊට පස්සේ කියනවා මරන්නේ කොහොමද? මොන විදිය කරලා මරන්නද? ඉතින් නෑ ඔයා මරන්නකෝ නෑ මෙයා මරන්නකෝ කියනවා දරුවා මැරනවායි කියලා තමයි කතාව යන්නේ. ඊට පස්සේ අර මාංශේ පොඩ කකා ඒගොල්ලෝ යනවා ക്ഷേම භූමියකට. ඉතින් දවල් වරුවේ කාලා මේ බුදියාගෙන ඉඳලා රෑ තිස්සේ කාන්දකාරේ යනවනේ.
යන්නකම් අඬනවලු. අනේ මගේ දරුවා, අනේ දරුවා මලා, ඒ දරුවගේ මස කිසි රසක් නැහැ. මෙලෙක් මස මේක කාලා අපි ජීවත් වෙන අඬා ඉන්නවලු. පහුවෙන් දවල්ට ආයෙ කැල්ලක් කනවලු. ඒ වගේ මේ කන බොන දේවල් පිළිබඳව අන්ධහැර පාන්න එපා. මේ පුත්‍ර මාංශය වළඳන්නේ කියලා හිතාගෙන ඒකට වෙන්නයි මේක කරන්න කියලා කියනවා මිසක්කා මේ භෝගයයි සිරියයි දෙක නැති තැන තමයි මහානකම කියන්නේ. අපිට කවුරු හරි දීපු දෙයක් තියෙන අපිට කිසිම ආඩම්බරයක් නැහැ. මොකද අපි හිඟන්නනේ. හිඟන්නට මේ අම්බලමේ අයිතියක් නැහනේ. අද වෙලා තියෙන විහරණින්දකම් පණත් හදාගෙන සංඝයා මෙව්ව බෙදාගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා මාර්යා කරන්නේ සංඝයාට භෝගෙ දෙන එක. භවභෝග දීපු ගමන් ඉවරයි. ලාභ සත්කාර සම්මාන දීපු ගමන් මහානකමත් ඉවරයි. අධි කුසලයක් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඒක තමයි දෙන්න තියෙන දඬුවම. ඉතින් අපිට සෑහෙන්න ලැබිලා තියෙන්නේ. මම කියන්නේ දඬුවම. සෑහෙන භවභෝග සම්පatti තියෙනවා. අපිත් මේ සිටිය තමයි ඉදිරියට දාගෙන යන්නේ. ඉතින් මේක දැනගෙන යන්නේ කියලා ආභියක් තියෙනවා කියන ආරසාව මට තියෙනවා. මම දන්නේ ඒක ඔක්කොටම සමාකාරව ලැබෙයිද කියලා. ඊගාවට අහනවා කිංසු නරම් පරිකස්සති. මේ නරයා ජානයා කියලා කියන්නේ. අල්ලලා හිර කරන්නේ මොකෙන්ද කියලා. මේ ගමනක් යන නරයා හිර කරලා තියෙන නැත්තම් මන්දක් ගහන්න නැත්තම් බොරුවලේ වට්ටන්න මොකද මේ බුදුන්සේ ඉච්ඡා නරං පරිකස්සති ඉච්ඡාව. අපි මේ ඉච්ඡා බංගත්වය කියලා එකක් කියන්නේ. අපි හිතුව පැතු දේවල් ඉෂ්ටුනේ නැත්නම් අපිට ඉච්ඡා බංගත්වය කියනවා. ડિප්‍රෙෂන් කියලා කියනවා. ඇන්සයිටි කියලා කියනවා. අසහනය කියලා කියනවා. ඉච්ඡා බංගත්වය කියලා කියනවා. ඉතින් අපි කියලා කෙනෙකුත් නැහැ මෙතන ඉච්ඡාවක් විතරයි තියෙන්නේ. අපි මේක මූණිච්ඡාව කියලා කියනවා. කවුරු හරි දැකපු ගමන් hina වෙලා කතා කරන්නේ. ආගන්තුක සත්කාර කියලා එයාලයින්ස් වල හොටෙල්ස් වල බඩු විකුණනකොට මේ පොලේ ඒ මාෂා පුරුම විදියට මේ බඩුවට hina වෙලානේ කතා කරන්නේ විකුණ ගන්න. ඒකට අපි ඉච්ඡාව කියලා කියනවා. ඒ ඉච්ඡාව අර කියපු සද්ධාවෙම ඥාතියෙක් තමයි. අපි නිවන් ලබන්න ඕනේ කියලා කැමැත්තක් ඇති කරන්න. බැවිදි වෙන්න ඕනේ කියලා කැමැත්තක් ඇති කරන්න ඕනේ. ගීගේ අතරින් කැමැත්තක් ඇති කරන්න ඕනේ. ඉතින් එහෙම නැති කෙනාට ඒක නිකන් ලැබෙන්නේ නැහැ. මොකද ඒවා මේ සාමාන්‍ය දේවල් නෙවෙයිනේ. මෙන්න මේ ඉච්ඡාවම එයා ඉදිරියට ගමනට විලංගුවක් බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඉච්ඡා භංගත්වයේ තමයි අද ලෝකේ තියෙන ප්‍රධානම රෝගේ. ඒක පොහසත් දුප්පත් ભેදයක් නෑ. සාමාන්‍ය පොහසත් අයට වැඩි. මොකද ඒගොල්ලෝ ඊටාම අමානුෂිකව මේ සල්ලි හම්බ කරන වෙලාවේ මොකද්දෝ බලාපොරොත්තු වුණා. ඒ දේ ලැබුණේ නෑ. ලැබෙන්නෙත් නෑ. මොකද මේ සැප තියෙන්නේ ඔය භවභෝග සම්පත් වලවත් උපභෝග සම්පත් වලවත් නෙවෙයි. සැප තියෙන්නේ වෙන තැනක. ඉතින් මේ මිනිස්සු අසාධාරණයෙන් අධර්මයෙන් මේ වස්තු හම්බ කරා. හම්බ කරන එකත් ඔක්කොටම හරියන්නේ නැහෙනි. හරි ගිය කෙනා හිතනවා මේක හම්බුනාට පස්සේ හරියයි කියලා. හරි ගිය කෙනෙක් නෑ නැත්තම් මේ දෙයයන් ආන්සයට එහෙන ගහන්න මොකටද බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. අපි හිතන්නේ හරි ගිය එකෙක් කියලා නෙවෙයි දෙයියෝ කියන්නේ. හරි ගිහිල්ලා නෑ. අප ප්‍රශ්නයක් අහන්න වෙච්චා බුදුහාමුදුරගාට තමයි එන්නේ. බුදුරණාහිදී හොඳට පට ඇරලා කියලා දෙනවා. කොච්චර අමාරු වෙන්නද දෙවියෙක් වෙන්න පින්දහම් කරගෙන යනවා. දැන් අපේ ඉන්න කට්ටිය ඔක්කොම නිවන් දකින්න කෝක වෙතත් පන්සලට යෑම කෝක වෙතත් දේවාලයට යනවානේ. අනිවාර්යයෙන්ම කාර්යයක් ගත්තාම යන්න එපායි. කඩයක් කරින්න දෙම යනවනම් අනිවාර්යයෙන්ම යන්න එපායි. ගෑණියක් ගත්තාම අනිවාර්යයෙන්ම යන්න එපායි. උන්ද තමයි බඩු දෙන්නේ කියලා මිනිහා මගෙන් අහනවා. කවුද දෙයයන් ආන්චයිලා යන බුදුහාමුදුරන්ගේ මේ යන ගමනේ මේ කවුද පස්සේ රදිනවනේ. බුරු කකුල් මාට්ටුවක් දාලා තියෙනවා. මන්දක් ගහලා තියෙනවා. මේකේ බොරුවල වගේ තියෙනවා. උඹේ කැමැත්ත ඉච්ඡාව නැතුව මුකුත් කරන්නත් බෑ. එහෙනම් ඒ ඉච්ඡාවම එයාට වරමන්දක් බාටපත් වෙනවා. ඒක නිසා ඔය ඥානවීර ස්වාමීන් වහන්සේ ක්ලියරින් ද පාත් කියන පොතේ ලියලා තිනවා ඉච්ඡාව අවශ්‍යයි. නැත්තම් පැවිදි වෙන්න බෑනේ. නිවන් දකින්න ඕනයි කියන එකවත් බෑනේ. නමුත් නකෝපණී තම්බික්කවේ ඉච්ඡේව පත්තබ්බන් කියලා තියෙනවා. මහන්නේ මේ කැමැති වෙච්ච පමණින්ම ඔක්කොම හරියන්නේ නැහැ. ඒකට කල යුතු ටිකක් තියෙනවා. ඉච්ඡාව ඉස්සරහින් තියානේ කල යුතු දේ කෙරුවොත් තමයි ඉච්ඡාව සාර්ථක වෙන්නේ. එහෙම නැතුව මට අර දේ කැමති උනායි කිව්වට ලැබෙන්නේ නැහැ. ඒකට පොඩි මානසික ධෛර්යයක් ලැබෙනවා. ඒ නිසා අපි ඉච්ඡාව තියාගෙන මම නිවන් දකින්න ඕනේ. මට අග්‍ර ශ්‍රාවක වෙන්න ඕනේ. මට පසේ බුදු වෙන්න ඕනේ. නැත්තම් මහා ශ්‍රාවක වෙන්න ඕනේ. නැත්තම් ශ්‍රාවක වෙන්න ඕනේ. නැත්තම් සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ කියලා ඉච්ඡාව තියෙන්න ඕනේ. නමුත් ඉච්ඡාට ක්‍රියා කරන්න එපා. ඒ ක්‍රියා කරන එකට ඉච්ඡාව ඉඩ දෙන්නේ නැහැ.
ඒ කරන්න ඕනේ කටයුත්ත කරන්න ඉච්ඡාව ඉඩ දෙන්නේ ඒක තේරෙන්නේ නැහැ ඉච්ඡාව තියෙන කෙනාට. ඉච්ඡාව තියෙන කෙනාට තණ්හා මාන දිට්ඨිය හරහා තමයි මේ ඉච්ඡාව වැඩෙන්නේ. ඉතින් එයා දන්නේ නැහැ මේ ඉච්ඡාව මේ තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච වඩනවා. ඒ නිසා ඊවට යන්න දෙන්නේ නැතුව ක්‍රියාශක්තියක් විතරක් වැඩේට අවශ්‍ය කරන ක්‍රියාශක්තියට විතරක් කටයුතු කරනවා කියන එක ලබන්න රහත් වෙලා තියෙන්න ඕනේ වගේ පේනවා. මේක ලබා ගන්න රහත් වෙනවට වැඩිය ඒක ලබා ගත්තට පස්සේ තමයි රහත් වෙන්නේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒකට සූදානම් ශරීරයකට මනස සකස් කරන එක මම මේ යන්න හදන්නේ මේ ඉච්ඡාව මාර්ගෙන් ඉච්ඡාව නැති කරන්න කියන එක. have an appointment with disappointment කියන එක භාෂාවේ හරි නුහුරු තැනකට යනවා. මම මේ ඉච්ඡාවක් ඇති කරගෙන උත්සාහ කරනවා ඉච්ඡාව නැති කරන්න. කාටවත් කරන්න බෑ. කරන මනුස්සයා ලෝකයට පෙන්නේ මේ පිස්සු නටනවා වගේ. ඒ නිසා ඉච්ඡාව පරිකස්සති මනුස්සයා පස්සට අදිනවා ගමනට බ්‍රේක් නැත්නම් තිරින්ග වගේ හිර කරනවා. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ. වාහනේ පාට දාන්න බෑ තහනම් මේ බ්‍රේක් නැති වාහන. වාහනේ පාට දාන්න කරුණු රාශියක් අවශ්‍යයි. ඊට පස්සේ තමයි ලයිසන් දෙන්නේ. වාහනේ ලයිසන් දුන්නාට පස්සේ උනත් පාරදී චෙක් කරනකොට දැක්කොත් එහෙම බ්‍රේක් නැහැ කියලා කෙලින්ම දඩ ගන්නවා. ඉතින් අපේ ගමනේත් අපිට බ්‍රේක් තමයි තියෙන්නේ. ඒ නිසා භාවනා කරන අය අතර ඉන්න ගියාම හරියට එක එකනා මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා නීති දානවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ 60ක් වෙච්චි ප්‍රථම ධර්මදූත සේවාවේ කට්ටියට කිව්වා දෙන්නෙක් එකපාරේ යන්න එපයි කිව්වා. දෙන්නෙක් ගියොත් අරයා කියපු දේ මෙයා බොරු කියනවා. ඉතින් ආධුනිකයා ඔක්කොම කලකොලප්පන් වෙනවානේ. මේ හොඳටම දන්න දෙන්නෙක් මේ කියන එක නෙවෙයි කියලා අනිත් එක්කනා කියන. ඒකට අර භාවනාවට පෙළඹෙන මිනිස්සයා සම්පූර්ණ අවුලකනේ ගත කරන්නේ. අද භාවනාකාරයන් අතර තියෙන්නේ අරයට මෙයා ගහනවා මෙයාට එයා ගහනවා. ඒ දෙගොල්ලම මේ බොහොම ඉහළ මට්ටමට ගිය ජනමාධ්‍ය ලබාගත්ත කට්ටිය වැඩිම කවුරු හරි කොනවලා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකට භාවනාවට පෙළඹෙන මිනිස්සයා පැවිදිට පෙළඹෙන මිනිස්සයා කල්පනා කරලා බලනෝනේ මේක ඇතුලේ තියෙන කුලල් කා ගැනීමක් විතරනේ. ඉතින් යාට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පැවිදි වෙච්ච නැති ගිහියන්ට ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලෝ තාම කඳවුරකට ගිහලා නැහැනේ. මේ කඳවුර ගිය කට්ටිය ඒ යෑම හරහාම කුටු වෙලා නිබ්බෙක් වගේ පටු වෙලානේ තියෙන්නේ. මොකද අර යා එතෙන් යන්න උදව් වෙච්ච ඉච්ඡාව තව දුරටත් යන්න දෙන්නේ නැහැ. ඒක නිකන් විලංගුවක් ඇහුවා වගේ. ආර්ථික සම්බාධක කියලා જાතියක් තියෙනද? ඕක තමයි. ඕනම රටකට ආර්ථික සම්බාධ පනවන්න පුළුවන් ඇමරිකාවට. මාරයා අපිට ගන්න ආර්ථික සම්බාධය තමයි මම කොච්චර ශක්තිධාරියකින් ශ්‍රද්ධාවකින් ඉච්ඡාවකින් පැවිද්දට ගියාද කියන ඒ සැර නිසාම එයාට ආධුනිකෙක් වෙන්න බෑ. එයාට අහිංසක වෙන්න බෑ. එයාට නිහතමානී වෙන්න බෑ. පැවිද්දන් අතර තියෙන මාන්නේ පැවිද්දන් අතර තියෙන මේ මම වෙනමම જાතියක් කියන එක හරියට බුදුජානනාංශය ඉපදෙන්න කාලේ තිබුණ බ්‍රාහ්මණයන් අතර තිබුණ කුල ભેදයේ උසස් තත්ත්වයේ වගේ. ඒකට පස්සේ තව නිකාය බෙදාගෙන ඒගොල්ලෝ කරන විකාරය නිසා කියලා තියෙනවා ලංකාව වගේ රට කවදාකවත් ස්වාධීන දේශපාලන තීන්දුවක් ගන්න බෑ. මොකද මේ භික්ෂු දේශපාලන නිසා. එසන් දේශපාලන භික්ෂුව නිසා. මේගොල්ලෝ කොච්චර කෑවද කියනවා ලංකාවේ භික්ෂුව දේශපාලනේ කොච්චර වර්ධගත්තද කියනවනම් 1938 48 කාලේ මේ සමාජවාදී කියන්නේ ආර්ය සමාජය කියන තමයි හඳුරගෙන තියලා තියෙන්නේ. ඉතින් සමාජවාදී පක්ෂ ඔක්කොම ඇති කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. නන් දීලා පින් කැට්ටිය වලට තල්ලි දාලා හදාගත්ත මේක තමයි වෙන්න ඇති බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා. ඒ නිසා කාල් මාක්ස් සලකන්න පටන් ගත්තා පුදුම විදියට. එතකොටත් ඉන්දියාවේ ආර්ය සමාජ කියන එක තිබුණා. ඒත් බෞද්ධ නෙවෙයි. ඒගොල්ලෝ හිතුවා මේ වගේ සමාජවාදී වෙනකොට වස්තුවට අහු වෙන්නේ නැතුව පොදු පාවිච්චියට යනකොට මේක වෙන්න ඇති බුදුරජාණන්සේ කියපු සාංගික පරිභෝගය කියලා. තේරුම් ගන්නකොට ලංකාවේ තිබුණ අර සදාචාර ගති ගිහිල්ලා ඉවරයි. යාර භික්ෂුව දේශපාලන කරන්න යන භික්ෂුව තමන් නිවන් දකින්න නැතුව මේ අනුන්ගේ සැප පොදු ජන එහෙම නැත්නම් දේශපාලනය කරන්න පුළුවන් කියන විකාර මත නිසා. ඒ අර ඉච්ඡාව නිසාම තමයි ඒ භික්ෂුව ගිහිගේ අතහරින්නේ මොකද්ද ඉච්ඡාවකින් තමයි. අපි තුමු නිලයක් ලැබනවා කියලා විෂයක් කරගෙන පාරගු තත්ත්වයටපත් වෙන ඉතින් ඊමණසට ඒ විෂය අතහරින්න බෑ ඊට පස්සේ. කොහොමනකට අතහරින්න? මොකද හම්බ කරගත්ත දෙන්නේ. ඒ නිසා ඒක මෙයාට බාධාවක් වෙනවා.
ඒ වගේ භාවනා මාර්ගයේ යන කෙනාටත් ඉදමේව සත්‍යම්මෝකමඤ්ඤං කිව්වනේ. මෙයමයි සත්‍ය වෙන එකක් නෙවෙයි කිව්වනම් අසත්පුරුසයි. අල්ලන්න එපා. යා කෙනෙක් එක කන්දක් නගින්න යන්න එපා. මේ විවෘතකම තියාගෙන යන්. එතකොට මේ ඉච්ඡාව විවෘතකමට බාධා කරනවා වගේ. නමුත් අද තියෙනවා ඒක තේරුම් අරගෙන ඒක සාකච්ඡාවට ලක් කරලා අපි ඔක්කොම මේ අදහස් හදා බෙදාගම කටයුතු කරමු කියලා. ඉතින් එහෙම ඉන්න දේවල් සර්වාගමික වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. එනත අපි ඔක්කොම මිනිස්සුયો කියන පදනමට එන්න පටන් අරන් තියෙනවා. කිසිම නිකාය අදහසක් තියෙන කෙනෙකුට එතෙන්ට එන්න බෑ. එයා කියන්නේ අපේ එක තමයි හරියක අපි අනික් කට්ටියත් එක්ක හදා බෙදා ගන්න යන්න ඕනේ. අපේ හරියක තමයි මනුස්සකම. මනුස්සකම කියන තැනට යන්න ඉච්ඡාවකින්ද යන්නේ නැත්නම් ප්‍රඥාවකින්ද යන්නේ කියන එක විශාල ප්‍රශ්නයක්. ඉතින් අපි පැවිද්දෝ දැනගන්න ඕනේ අපි මෙතෙන්ට ආවේ පෙරපිනකට. මේ ජීවිතෙත් මොකක් හරි කරගන්න එපායි. ඔය රට් එකේම ඔය ඉච්ඡාවෙම වැටලා ගියොත් ඊ ගොබ කුරුමිනියා ගොමත් එක්ක බැඳෙනා වගේ ඒකම බැඳෙනවා. දින කෙනෙක් කතා කරන වචන දෙක කතා කරනකොට තේරෙනවනේ මම මොන ගොම්බෙට්ටට බැඳිලා තින්නේ කියලා. ඒ කමඨාන් සුද්ධ කරනකොට වැඩි වෙලා යන්නේ නැහැ. හැරෙනකොට කියන්න පුළුවන් ඇයි ගොම්බෙට්ට මොකක්ද කියලා. පුක උඩ තියාන කකුල් දෙක ඔළුව පල්ලෙහාට තියාන ගොම්බෙට්ට තල්ලු කරන හැටි දැකලා තියෙනවා. ටික වේලාවක් යනකොට ගොම්බෙට්ට රවුම් වෙන හැටි. පටන් අර ගන්නකොට ඕක නිකන් මේ සාමාන්‍ය බලු බෙට්ටක් වගේ තියෙන්නේ. ඕක පෙරලනවා එක තාලයකට පෙරලගෙන යනකොට ඌගේ රාජ්‍යය එක තමයි. ගොමු කුරුමිනියගේ රාජ්‍යය. ඉතින් අර භික්ෂුවක් හෝ වෙන වෘත්තියක් කරන කෙනෙකුගේ ඒ තියෙන ඒ අර ඒකට පටු වෙන ගතිය ඉච්ඡාවම පරිකස්සති කිංසු ලෝකස්මින් දුජ්ජනං මේ ලෝකේ දුජ්ජහං අතාරින්න බැරි දෙයි මම මෙතෙන්ටපත් වෙන්න උදව් කරපු සමීකරණය තමයි මට අතාරින්න බැරි මම මෙතෙන්ටපත් වෙන්න උදව් කරපු ඉනිමග මට අතාරින්න බෑ ඒව හිතන්නේ මේ දුර්ජන ගති කියලා දුර්ජන නෙවෙයි දුජ්ජන ගති දුජ්ජහං කියලා කියන්නේ අරින්න බෑ ඒක අතහැරියේ නැත්තම් ඊගායකට යන්න බෑ නිසා බුදුජානසයේ දේශනා කරන කිසිම නිත්‍ය දෙයක් නැහැ. ඔක්කොම හරි ඩයිනමික්, හරි ඩයලෙක්ටික්, හරි බොහොම ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් ඒක තුල මේ එක එක වචන වලට එක එක උත්තර දීගෙන, අර්ථකථන දීගෙන අනේ මේක හතරස් කරන්න හදන විදියාව. අනේ මේක ග්‍රන්ථාරූඪ කරලා, කටපාඩම් කරලා මම දන්නවා කියන හදන ගතියක් එනවා. කටපාඩම් කිරීම දෝෂයක් නැහැ. පොතක ලියලා තිබ්බට දෝෂයක් නැහැ. නමුත් එහෙම නිත්‍ය ක්‍රමයක් මේකේ නැහැ. මේකේ තියෙන බොහොම සජීවී එහෙම නැත්නම් ක්‍රියාශක්තියක් මෙතන තියෙන්නේ. ඒක නිසා අපිට දුජ්ජහං කියලා කියන්නේ අපි යමක් මෙයමයි කියලා ඇල්ලුවා නම් ඒ මනුස්සයා දුජ්ජහං නිසා දුජ්ජන වෙනවා. ඇසුරු කරන්න එපා. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ මනුස්සයා ඒකමයි කියන්නේ. ආරේ ගති නෑරේ අතාරින්න බෑ. ඉතින් ඒක නිසා මම මොකද්ද අල්ලගෙන තියෙන්නේ කියන එක මට තේරෙන්නේ නැති ගතිය තමයි මායя කියන්නේ. ඒක මගේ කල්යාණ මිත්‍රයන්ට පවරන්න ඕනේ. දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. මම ඔබ වහන්සේලාත් එක්ක මාස 3ක් ඉන්නවා. ඔබ වහන්සේලා දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කෙරුවා නම් හෝ මෙයාකා ඉන්නේ මෙන්න මේ එක හැක් වහගෙන. නැත්නම් මෙයාකා ඉන්නේ අත් දෙකම වහගෙන. මු පොට්ටයා. අනේ මට කියන්න. අනේ මාත් දැක්කොත් මම මේක හදා ගන්නවා. කොහොම සදාචාරයක් ගිහියන් අතර නෑනේ. ලෝකේ කොනම ව්‍යවස්ථාවකවත් නැහැ නේ අනේ කතාවට ගිහලා කාට හරි පවරන එක මට තේරෙන්නේ නැහැ මයිලක තියෙනවා මේ වගේ දුජ්ජහ ගති වගේක් නෑරෙන අති ගති වගේක් අනේ දැක්කා නම් හරි අහුවා නම් හරි සැක කෙරුවා නම් හරි පොඩ්ඩ මාව හේතු ගන්නලා දෙන්න හේතු ගත්තේ නැත්නම් මම පිළිගන්නේ නැහනේ පස්සන්තෝ පටිකරිස්සාන ඉතින් ඒකයි මහානකම කියන්නේ අපි ජීවත් වෙන්නේ ඇඳුම් මාරු කරන වීදුරු කාමරයක් ඇතුලේ ඉඳගෙන ඒකට හෙළුව පේනවා ඒක කාම ලෝකේ කතාව නෙවෙයි මේ කියන්නේ භික්ෂුව කියලා කියන්නේ අන්නේම Taman ළඟ තියෙනවා ඉච්ඡාවක් අන්න ඒක අනික් අයට කියන ඔය ළඟ තියෙනක මම පෙන්නන්නම් මගේ ඔයා පෙන්නන්නකෝ ඒකයි කල්යාණ මිත්‍රාතිය ඒතකොට වසංගල ජීවත් වෙන්න බෑ ඒතකොට පුද්ගලිකයි රහසිගතයි නෑ භික්ෂුව එච්චාම ඒ වගේම කෙනෙක් පූර්ණ කායන භාවනාවට ගියාට පස්සේ සම්පූර්ණ විවෘතයි විවෘතුනේ නැත්තම් මිනිහා අයින් වෙනවා ඒකෙන් විවෘත වෙන්න දන්නවනම් එයා දන්නවට අතාරින්න බැරි මොකද්ද මතයක් බමුණු මතයක් හනමිටියක් අල්ලගෙන ඉන්නේ කියලා. ඒක තේරෙන්නේ කතා කරන භාෂාවෙන්. ක්‍රියාවටත් වැඩිය හිතටත් වැඩිය ඒ නිසා අපි කමඨාන් සුද්ධ කිරීමේදී අපිට හිතට එන ස්වභාවික දේ
දකින්න ස්වභාවික දේ ලිව්වනම් අහගෙන ඉන්න එකනට හොඳට පේනවා. අහගෙන ඉන්න එකනත් පුද්ගලයා ගන්න නරකයි. ලොකු සාමිච්ච කියන්නේ කවුරුහට කමටහන් වාතාවක් දෙනකොට Tamanට යන්න පුළුවන් ඊටාත්ම සමාධිමත්ම අවස්ථාවට ගිහිල්ලා අහගෙන ඉන්න හිතන්න එපා. ඉබේම හිතට එයි උත්තරේ. එච්චරයි. ඒක ස්ටිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබුණා. කවුන්සලින් කරනකොට මානසික අසහන තියෙන කෙනාට පස්සේ හොඳට යාට වාඩි වෙලා ඉන්න හරි හාන්සි වෙන්න තැනක් කියලා කතා කරන්න කියන්නේ. හා කියන්නත් එපා නෑ කියන්නත් එපා. කියන්නේ. හා කිව්වොත් එයා කියපු දේ ඌ වෙනවා. නෑ කිව්වොත් එයාගේ ගමන් අර ප්‍රකාශන පාර කැඩෙනවා. කරබන අහනින්න පළවෙනි දවසේ කියවෙන්නේ නෑ. ඊට පස්සේ ගන්න හරි අද මෙච්චරයි. තව සුමාන දෙකකට පස්සේ එන්න. දෙවෙනි දවසෙත් කියන්නේ. තුන්වෙනි දවසෙත් කියන්නේ. එයාම දන්නේ නෑ අර හිතේ හිතාන් හිටපු දේ ඩක් ගාලා කියවෙන. කියවෙන කමම සනීපයි. ඒ හෙලි කිරීමමයි සනීපේ කියලා කියන්නේ. ඉතින් මේකට ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා කියනවා. එයාට මේ කවුන්සලින් කරන උපදේශනයක් නැතුව මෙහෙම කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද දැන් මේ කොරෝනා හැදිලානේ කට්ටිය හම්බ වෙන්නේ නැහනේ. ගෙදර ගෑණි නැහනේ කොයි වෙලාවකවත්. මිනිහා නැහනේ. දරුවට අම්මයි තාත්තයි නැහනේ අද. සෙල්ෆෝන් එකේ ජීවත් වෙන්නේ. පොඩ්ඩක් කතා කරන දීපු ගමන් දන්නේම නැතුව මේක එළියට එනවා. ඒක ඔය හිප්නොටිසම් වලත් කරනවා. ඉතින් මේ කියන්නේ තමන්ම දන්නවනම් මෙතනයි හිර වෙලා තියෙන්නේ මගේ අල්ලගන්න අතාරින්න බැරුව අල්ලගෙන ඉන්න බදාගෙන ඉන්න දේ මේකයි කියලා එච්චරයි. කවුරුත් හිතන්නේ ඒක දැකීමෙන් සනිපෙනවයි කියලා. මේක අයින්ස්ටයින් කිව්වේ ගණන් පත්‍රය කියවන්න. ඒකට ගාන තේරෙයි එච්චරයි උත්තරේ. ගාන මේ ප්‍රමේයෙන් හෝ සමීකරණයෙන් ගාන හදන්න බෑ. ඊට පස්සේ ප්‍රමේය යොදවන්නේ ඒකට සමීකරණේ යොදවන්නේ ඒකට උත්තර පත්‍ර බලන මොඩයට තේරෙන්න. උත්තරي දැනගත්තට බෑ. ගණන් දන්න ඕන කෙනෙක් දන්නව ගාන කියවන්න නැවත නැති ඉතින් ලේසිම ගානේ පටන් ගන්න. එතකොට එනවා 아무තු ගණන් මානසිකත්වය. ඊගාව ටිකක් අමාරු ගාන කියනකොට තියෙනවා ගාන ඇතුළේමයි උත්තරේ තියෙන්නේ. මේ උත්තර පත්‍ර බලන මනුස්සයගේ උත්තරේ නෑ. අර ජයසූරිය මහත්තයා ගණන් පොත්වල අන්තිම පිටියේ උත්තර තියෙනවා. දැන් මේ ගණන් කාට ඉගෙන ගත්ත කට්ටිය දැන් නෑ. ජයසූරිය කියන ශීඝ්‍ර ජ්‍යාමිති විවිධ ගණිත අංක ගණිතය කියලා ඉතින් බාහන හදාන්න ඉස්සෙල්ලා උත්තරේ බලා ගන්න. බල ඒකට එන විදිහට හදනවා. අදාළ ප්‍රමේය දාන. ඒක නෙවෙයි තියෙන්නේ ගාන ඇතුලේ උත්තරේ තියෙනවා. බුදුරජාණන් කිව්වා උඹ ඇතුලේ තමයි තණ්හාව තියෙන්නේ. උඹ ඇතුලේ ඒක දන්නවනම් ඉච්ඡාව දන්නා එතරම්යි උත්තරේ. දැකීම පමණමයි. ඉතින් ඒක පෙන්වන්න නැති වෙන සිරියක්නේ අපි ළඟ තියෙන්නේ වසාහෙරන ගතියක්නේ. නමුත් අපි අතර ඕනේ නැහැ නේ මේ මවාපෑමක්. හැබැයි ඒක හරි අමාරුයි. අපි කිව්වම අමාරුයි. මට පුළුවන්. ලේසි ගස්කොලන්වත් එක්ක. ලේසි ගංගා ඇලදොලත් එක්ක. හරි ඉරේලුත් එක්කත් ලේසි. මනුස්සයත් එක්ක අමාරුයි. මනුස්සය දැකපු ගමන් අපි රංගපෑමකට යනවා. තරුණ වයස හරිම අමාරුයි. පිරිමින්ට වැඩි කාන්තාවන්ට අමාරු කියලා මම කියනවා. ඒකට කාන්තාව කැමති වෙන එකක් නැහැ. කෙසේ නමුත් මේ ඉච්ඡාව නිසා අපි අර අල්ලගත්ත අතාරින්න බැරි ඉච්ඡා ලෝකස්මින් දුජ්ජහං කියලා බුදුරජාණන් කියනවා. මගේ මනාපයක් තියෙනවා. ඒක ඔප්පු කරන්නයි මම මේ ජීවිතේ පරිත්‍යාග කරලා කරන්නේ. ඒක හරිද වැරදිද කියලා අදාළ නැහැ. අල්ලගත්ත මතය බමුණු මතය අල්ලගෙන කිස්මින් බද්දා පුතුජන. මේ පුතුජනයා කියන මිනිහා නැත්නම් මේ ජහමණයා කියලා කියන්නේ මහජනයා කියලා කියන්නේ. උන් සේරම මොකද්දෝ එකක් අල්ලගෙන ඉන්නේ. ඉතින් මේ අපේ තුනේ පන්තියේද දෙකේ පන්තියේ වෙන්නේ නැති මම හිතන්නේ දහම් පාසලේ විභාගයක් තිබ්බා මේ ඒකෙදී ඔය බෝධි ප්‍රාකාරයේ උඩ තියන් තමයි අපි ලියන්නේ. ඒක බටු පිටිබුන්නේ 1962 60 ගණන්. ඒක ආයෙත් තමයි බෝධිසත්ත්ව කියන්නේ මොකද්ද? ඉතින් අපේ යාළුවෙක් ලියලා තියෙනවා බෝගහට බැඳුණු සත්තු කියලා. බෝගහේ ඉන්න සත්තුට බෝධිසත්ත්ව. මේ පුතු සත්ත්ව කියලා කියන්නේ විවිධ දේවල් වලට බැඳිච්ච පුතක්. ඒ මනුස්සයා එකක් අල්ලගෙන තියෙනවා තමන්ගේ ඉච්ඡාව කියලා. අරයක නෙවෙයි. මගේ මන අපේ වෙනස්. එන්න බා මාව අනිකට එක දාලා කතා කරනවා. මම මේමයි. ඒ තියෙන තාකල් පුතක් තමයි. ඒක ඒ මනුස්සයා දන්නෙත් නැහැ. සුභ සිද්ධියද කියලා දන්නෙත් නැහැ. වෙන කෙනෙක් අහුවම් කියන පුද්ගලිකයි රහසිගතයි කතා කරන්න දෙන්න එපයි කියලා. ඕක තමයි බුදුහාමුදුරුවෝ සිවුරක් දාලා, තට්ටේ ගාලා සම කරලා දෙන්නේ. තියාගන්න එපා. තියෙන දේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තිනවා. මෙන්න මෙව්වට කැමැති වෑන් උඹේ පුද්ගලික ගතිය අතහැරපන්. ඉතින් පැවිදි වුණාට කඳ හිත පැවිදි වෙන්නේ නැහැ. හිතියර අල්ලගත්ත දේ එක්කමයි ජීවත් වෙන්නේ එක්කම මැරලා යනවා.
මේ මනුස්සයාගේ සද්ධාවේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. කුසල ඡන්දේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒකම අල්ලගෙන ජීවත් වෙනවා. ඒක පෙන්නලා දෙනකොට ඇහැට ඇන්නා වගේ තමයි තේරෙන්නේ. තුවාලේ පාදලා තුවාලෙට අත තිබ්බා වගේ රිදෙනවා. තමන්ගේ ඉච්ඡාව අහු වෙනකොට. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට පවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේට තියෙනවා ඒ යාගේ තියෙන තුවාලේ පේන තැන. හරියටම එතනමයි ඇඟිල්ල තියන්නේ. ඒ අලිකාරයා අලියන් අඩත්තු කරන්නේ නිලේ පාගලා මිසක්කා බලයෙන් නෙවෙයි. උගේ නිලේට කකුල තියෙනකොට අලියා දන්නවා. අලියා බය වෙනවා. ඔය හෙන්ඩුව කියලා කියන්නේ ඒ අනින තැන ඒක සාමාන්‍යයෙන් අර රාජාලියාගේ පහුර තමයි මේ පෙන්වන්නේ. රාජාලිය ආපුවාම අල්ලගත්තට පස්සේ අලියට කට උතර නැහැ. ඒ තරම් විශාලයි කියනවා. ඉතින් අලිය නඩත්තු කරන්නේ ඉච්ඡාවෙන් තමයි. නිලෙන් තමයි. අලියගේ ශක්තියට නඩත්තු කරන්න බෑ. ඉතින් බුදුජානක අපිට කියලා දීලා තියෙනවා මේ නිල සාත්‍රයේ ඔබ ඉච්ඡාව අල්ලගනින් යාළුවන්ට අහුවෙලා ඉච්ඡාව අල්ලගත්තාම පෘථජනකම නැති වෙනවා. ඔබ නිකන් පැවිද්දෙක් වෙනවා. ඔබ නිකන් ගංගානංගගේ වැලියටයක් වගේ කාටත් ලව්වා පින් කරවගෙන නැත්නම් දැනගෙන මොකද්ද මගේ ලෙඩේ කියලා අල්ල ගන්නවා. ඉතින් સમાપ્ત කරපින් මම මතක් කරන්නේ මේක හරියට මේ දැලට බැඳිච්ච පක්ෂියෙක් වගේ කියලා සකුණීයතා ජාලවාවි පාසෝ සකුණීයතා කුරුල්ලෙක්ගේ පොඩ්ඩක් හරි පැටලුණොත් ඊට පස්සේ ඉවරනේ ගමනේ. කුරුල්ලන්ගේ මේ පොඩි කොහොල්ල පොඩ්ඩක් ගෑවුනොත් කකුලේ එතන මැරලා යනවා. උගේ අර ඒරෝඩයිනමික්ස් කියන එක හරි සුකුමයි. හරි අමාරුයි ගලක් වැදුනොත් හරි ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ තමයි මේ අපිට අහුවෙලා තියෙන මේ පාෂය නිසා ඉන්න බැරි නිසා මෙන්න මේ පාෂය දැනගන්න එක තමයි නිවන කියලා හිතන්නකෝ. එතන මේ පාෂය අවිද්‍යාව කියලා හිතන්නකෝ. අවිද්‍යාව පිළිබඳ දැනීමට තමයි දැනීම කියන්නේ. විද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව නැති විද්‍යාවක් නැහැ. අවිද්‍යාව කියන එක දන්න එකමයි විද්‍යාව. ඉතින් අපි මේ කරන්න හදන්නේ සංසාරේ පුරාවට ගෙනාවු මේ ඇටුවම් බෑවු මණ්ඩි මිදිච්ච ගැට ගැහිච්ච මේ අපේ ඉච්ඡාව රැක ගන්න හදනවා. ඒකේ පෘථග්ජන ගතිය. මේ ඉච්ඡාව දැනගෙන අතාරින්න හදනවා ආර්ය ගතිය. ඉතින් ඒකට සාමූහික ප්‍රයත්නත් අවශ්‍යයි. හැබැයි බුද්ධිය ලැබෙන්නේ පුද්ගලිකව තමයි. මේක දැනටමත් අපි සෑහෙන්න ලබලා තියෙනවා. ගොඩාක් ආසාවල් අඩු කරලා. නමුත් අර අතාරින්න බැරි ගැටයක් තියෙනවා. ඒක හරියට බිලිකොක්කේ බිලිය වගේ. මේ මාළුවා කෑවට පස්සේ මාළුවාට ඒක අරින්න බෑ. දැන් මාළු කාර්යයට හිතනවා කියලා හිතන්නකෝ මාළුවා නිදහස් කරන්න. ඒත් බිලියෙන් ගලවනකොට මාළුවාට තුවාල වෙනවා. පිටරටවල මිනිස්සු මාළු අල්ලන්නේ කණ්ඩම නෙවෙයි. ෆිෂින් යනවායි කියලා විනෝදාංශෙට. ඊට පස්සේ මාළු අහුණාට පස්සේ ආයෙ දානවා. දානකොට අර ඔක්කොම කඩලා යනවා. මොකද මේ බිලිය හැටි එහෙමයි. ගලවන්න බෑ. ඒ නිසා මේ ඉච්ඡාව ගලවනකොට ලේ පිට වෙනවා. බුදුජානසී සඳහන් කළ තිනවා ස්වස්තික වගේ ලකුණක් තියෙන යකඩ කෑල්ලක් පොඩි දරුවගේ කටේ හිර වුණොත් උගුරේ දෙමාපියෝ දන්නව ගන්න බැරි වෙනකොට බෙල්ලෙන් අල්ලලා හිර කරගෙන ඇඟිල්ල කොක්කක් වශයෙන් දාලා උගුරට දාලා ඇදලා ගන්නවා උගුර ලේ කෑ ගහද්දී. මොකද ඒ ඇතුළට ගියොත් මැරෙනවා. මෙතන තිබ්බත් මැරෙනවා. ගන්න තියෙන එකම ක්‍රමයයි ඊට පැත්තෙන් ඇඟිල්ල දාලා ඇදලා ගන්න ඕනේ. ඉතින් එහෙම ගන්න ගියාම පැවිද්ද හරි දුෂ්කරයි. ඉතින් අපි ඉච්ඡාවනේ යන්නේ ඉච්ඡාවට විරුද්ධවනේ යන්නේ. ඉතින් ඒකට Taman කැමැත්තක් ඇති කරගෙන නැතුව කාටවත් කරන්න බෑ. ඉතින් අන්නේ මේ කැමැත්ත ඇති වුණා නම් නිවන්. මම ළඟ තියෙන මගේ පව් ටික, මගේ වැරදි ටික, මගේ අර කොක්ක, මගේ තියෙන ෂටගතිය, මගේ මායාවී ගතිය, මගේ වංචනික ගතිය, මාව මත් කරවල තියාින ගතිය, ඉච්ඡා බංගත්වය කියන්නේ ඕක තමයි. ඉතින් ඒක එනකොටම මිනිස්සුන්ට ඒක එනකොටම කට්ටියට කරප්පන්. එපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා, දමල ගහලා යන්න වෙලා වෙන්න පටන් ගන්නවා. මේක හෙලි කෙරුවොත් මේකේ මේ තියෙන අපුල නපුර අඩු වෙනවා. හෙලිකිරීම තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. හැබැයි කමඨාන් සුද්ධ කරන්න ඕනේ ඒ මට්ටමේ හෝ ඊට වැඩිය දන්න කෙනෙක් කරා. එහෙම නැතුව කරන්න බෑ. ඉතින් ඒකයි අපි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මාර්ගයෙන් කරන්නේ. ඒ නිසා අපි සෑහෙන දුරට මේ වෙනකොට ගමන් කරලා තියෙනවා කියන එක මම උනන්දුකාරකයක් වශයෙන් කාටවත් මතක් කරලා තියෙනවා. නමුත් ඊටු ටිකත් අරයට මෙහාට උදව් වෙලා අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියන විදිහට අපේ මේ කොක්ක අපේ තියෙන මේ ඉච්ඡාව, අපේ තියෙන මේ කහට, අපේ තියෙන මේ මලකඩ, අපේ තියෙන මේ අවිද්‍යාව තේරුම් ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා
ප්‍රාර්ථනා කරනවා. අපිට අද තියෙන විශේෂ වැඩක් අපි මෙතන සාකච්ඡාවක් පවත්වනවා මෙතනම මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් අතරමැද අපි යෝගාභ්‍යාසය සඳහා කට්ටිය යොමු කරනවා මේ ඒක සඳහා ඊටපු කට්ටිය අරගෙන යන්න දෙන සීමාවට ගිහිල්ලා ඒ වැඩි කරගන්න අපි එතකන් සාකච්ඡාවට එනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මාව පැහැදිලිව ඇහෙනවද? තාම පැහැදිලි නැහැ බෑ ඇහෙනවා. තව පොඩ්ඩක් සුද්ධ කරගන්න පුළුවන්. ඒකෙන් මම ආරාධනා කරනවා මෙතෙන් පටන් අපිට තියෙන කාලයේදී අපි මේ ධර්ම දේශනාව සම්බන්ධිත ප්‍රශ්න නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් සාකච්ඡාවක් අපි ආරම්භ කරනවා. ඒ සඳහා අපිට මෙහෙමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අනුෂා පොඩ්ඩක් හිමු ස්වාමීන් වහන්සේ කතා කරමු. සියලු දෙනාටම තිරුවන් සරණයි. අවසරයි නායක හඳුරන්නේ අපේ මහා සංඝරත්නයන් අවසරයි. අපේ මේ ඊළභාවන වැඩතරන් සම්බන්ධ වෙන පින්නතුනි අපේ නායක හඳුරන්ගේ අනුශාසනාවේදී මට පොඩි ගැටලු කීපයක් ඇති වුණා. නායක හඳුරන්නේ දැන් ඔය නායක හඳුරු දේශනා කරන අපිට අවබෝධ කරලා දෙන්න ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ගොඩක් නායක හඳුරු තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න පු ධර්මය තුලින් කැප වෙනවා. අපිට දැන් මේ ශ්‍රද්ධාව පිළිබඳව දැන් නායක හඳුරු තෙහිපත් කරා මේ ඕපක්කමික ශ්‍රද්ධාව කියන එක, ඊළඟට අධිගම ශ්‍රද්ධාව කියන එක, ඊළඟට අසුත්තවා පුතුජනෝ සුත්තවා අරිය ශාවකෝ. නායකයන්ගේ මම කැමතියි මෙන්න මේ වචන ටික පිළිබඳව තව පොඩ්ඩක් නායක හඳුරුන්ගෙන් කරුණු විමසා දැනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ශ්‍රද්ධාව ඒකපාක්ෂික ධර්මයක් හැම වෙලාවෙම ප්‍රඥාවත් එක්ක සම්බර කරන්න කියලා. ප්‍රඥාවෙන් පටන් ගන්න පුළුවන්. නමුත් ඉස්සරහට යනකොට අපි ඒක ප්‍රඥාවත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. නැත්නම් ශ්‍රද්ධාව මෝහා කරන ධර්මයක්. මෝහණයටපත් කරන දෙයක්. ඒක ශ්‍රද්ධාව නැතුව ගියොත් සමාන ප්‍රඥාව නැතුව ගියොත් ශ්‍රද්ධා චරිතයක් වෙනවා. එතකොට ඒක නා ওই කියන ඕනම දෙයක් පිළිගන්නවා වාද විවාදෙන් තොරව. වාද විවාදම නෙවෙයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ අනුව යනකොට මේ සද්ධාවේ කොටසක් තියෙන උරගා බලන්න පුළුවන්. ඒකට තමයි ඕකප්පන සද්ධාව කියන්නේ. බැස ගන්න සද්ධාව. අමූලික සද්ධාව කියන්නේ කිසිම දිත්තේන සුතේන පරිසංකායෙන් Taman කියලා දෙයක් නැහැ. කවුරු හරි කියප එක. හැම ආගමක්ම පටන් ගන්න එතනින්. සර්වඥාන්සේ විතරක් ඒකේ කොටසක් තියෙනවා පච්චක්ක සිද්ධාව කියලා. හුස්ම ගන්නවා හෙලනවා බලන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකේ දක්ෂතා අනුව යාට තියෙනවා අර සද්ධාව නිසා ඕකප්පන සද්ධාව කියලා බැහැගෙන කිව්වයි මට හුස්ම 10ක් බලන්න පුළුවන්. ඒ කාටවත් නැහැ මට පුළුවන්. මට පියවර 10ක් පුළුවන්. මට පද 15ක් පුළුවන් 20ක් පුළුවන්. දැන් මේක පිළිබඳව අධිකාරී ශක්තියක් තියෙනවනේ. අතගාලනේ කියන්නේ. ඒක මේ කවුරුත් කියප එකක් නෙවෙයි. ඒක තමයි වැඩි කරන කියලා අර අසුවිලු සද්ධාව පැත්තක දාලා අද්දුරු ප්‍රත්‍යක්ෂේ වැඩි වෙනකොට අන්න අපි කියන මාර්ගස්ථයි කියලා. ගිහිල්ලා වෙලාවක ඒක අපි අධිකම සද්ධාවටපත් කරනවා. ඒ තන්න ටික ඇති නිවන් දකින්න. මුළු එකම දැනගන්න ඕනේ නැහැ. Taman අද්දකලා අද්දුරු ප්‍රත්‍යක්ෂ යථා භූතේ යථාව දර්ශනේ වැඩි වෙනවනම් අපි ඒකට ඕකප්පන සද්ධාව කියන අමූලික සද්ධාව නෙවෙයි. ඉතින් ඒකට කැමති නැහැ. එහෙම නැත්නම් අපේ ආගමික නායකයෝ කියන නෑ ඇදහිල්ල තියාගන්න විනාශ කරගන්න එපා. ඇදහිල්ල තුලම ඔයා සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. මට දිගියක් කර දෙන්නකෝ. මගේ පින්පෙට්ටියට දාන්නකෝ. මේ දෙයියෝ වඳින්නකෝ. මේ දේ කරන්නෝ කියලා යාට චාරිත්‍ර ධර්ම ටිකක් කරලා දීලා ඇත්තටම හුඟක් කෙනෙකුට එහෙම තමයි කරන්න පුළුවන් ඉන්නේ. ඒක තමයි සද්ධාවේ බඳ ගන්නවා කියන්නේ. ඉතින් ඒක හරි අමානුෂිකයි. ඉතින් ඒක අර මට මේ ධර්මයේ කියලා දීපු ඒ ධම්මික හාමුදුරුවෝ හරියටම වෛර කරපු දෙයක්. මේ මිනිස්සු නොමගහරණ ඇටි මිනිස්සු දුකටපත් වුණාට පස්සේ උඹ දුක නැති කරන්න මෙහෙම කරපන් කියනවා. කියන කෙනා ගාව සීලෙවත් නැහැ. ඒ කෙනා දන්නේ මේ චාරිත්‍ර ටික. ඒක තමයි ඔය ඉන්දියාවේ බුද්ධ ආගම නැති වෙන්න ප්‍රධානම හේතුව. මේ ඒක නම් කෙලින්ම මේ ආදි ශංකර්ම කිව්වම නෙවෙයි. නැත්නම් එයා කිව්වා මේ අදහගෙන යන් අප්පා කෙලිම විපස්සනාට බහින එක අමාරුයි. හැබැයි විපස්සනා හොඳට අර්ථකථනය දීලා තියෙනවා. ඊළ අතහරින්න කියලා තියෙනවා. ඒක දුක්ඛාපටිපදා දන්දහබිඤ්ඤා. අපි සුඛාපටිපදාවෙන් කිප්පාබිඤ්ඤාවේ යන්න අන්තිම බස් වෙනකන් ඉමු. සුඛභෝගී බස් එකක් එනවා. තා පොඩ්ඩකින් බේදසල පාර හදන පොඩ්ඩක් ඉන්නේ කියලා තියෙනවා. ඉතින් ඔය බයිලවනේ කියන්නේ. ඒ සද්ධාව තමයි අද
අපිට දිරව ගන්න බැරි මට්ටමකට ගිහිලා තියෙනවා. මම මේ සද්දාට විරුද්ධව කතා කරන්නේ නෙවෙයි. වැඩේට බහින්නේ සද්දායෙන්. නමුත් ඒකේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි කොටස ප්‍රත්‍යක්ෂණය නොකර තවන්ට අධිකාරී ශක්තියෙන් කියන්න පුළුවන් කොටසක් නැතුව අපි අරයාගේ සද්දාව මෙයාගේ සද්දාවමයි තන්නේ කර විද්‍යාව කියන්නේ. අද විද්‍යාකාරලා උගන්වන්නේ කොහෙදෝ පිස්සෙක් කොහෙදෝ තැනක කරපු දෙයක් අපි ඔළුවට දාන. ඒකල කියන මේක අද්දුරු ප්‍රත්‍යක්ෂයක් කියලා. ඔබට ඕනනම් ප්‍රධානාගාරයට යන් භෞතික විද්‍යාගාරයට යන් මේක කරලා පෙන්නන්නම් කියලා. උන්ගේ උපකරණ වලින් උන්ගේ මීටරයක් දාලා කරලා පෙන්නනවා. ඕම් නීතිය හරි කියලා ඕම් මීටරේ දාලා පෙන්නනවා. උයිටදී කුණු හරපැත් තියනවාද? ඕම් හදව මීටරේ දාලා ඕම් නීතිය ඔප්පු කරලා පෙන්නනවා අපිට. නිව්ටන්ගේ උපකරණ දාලා නිව්ටන් හරි කියලා පෙන්න හොරාගියම්මයි පේන අහන කුණු හරපැත් තියෙන විද්‍යාවේ. ඕක ප්‍රශ්න අහන්න ගියාම ඉතින් විද්‍යාසර්ලට තරහ යනවා. ඊසර්ලගේ බුදු අපච්චි නැත්නම් බලත් නෙවෙයි යෝම් කියන්නේ. අයිසෙක් නිව්ටන් කියන්නේ. දන්නේ නැති මගුලක්. අර උපකරණ ටිකක් ගෙනියපුවාම මත් වෙලා හිටිනවා. දැන් මම මේ කුටියට ඇවිල්ලා බලන්න මොනම විද්‍යාගාරයකක් තියෙන ඔක්කොම තියෙනවා. මට කිසිම විද්‍යාගාරයකට ගියට අලුත් දෙයක් නැහැ. මොකද මේ මම දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා යා කන්ඩිෂන් කරලා මාව අරගෙන ගියාට මම කියනවා අයියෝ ඕක දෙන්නකෝ අපේ වර්ක්ෂොප් එකට අපි පෙන්නන්නම්කෝ කියලා. ඉතින් අර මනුස්සයා කියනවා මෙච්චර වෙන්නලත් මේ ආම්රු මේ ගරු කරේ නැහැ. ගරු කරන්න දෙයක් නැහැ. මේවා මානවයාගේ අයිතිවාසිකම්. ඔය විද්‍යාඥයන්ගේ බුද්ධලයක් නෙවෙයි යෝග. බුදුහාමුදුරුවෝ විද්‍යාඥයෙක් කියන්න හදන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන අත්දකලා කියපන්. හුස්ම අරගනි. පයවලිය තියපන්. ඒක නැතුවනේ අද බුද්ධහම පිරිවෙනේ උගන්වන්නේ කිසිම තැනක දන්න පිරිවෙන් අධ්‍යාපනය කරන කෙනකින් අහන්න බෑ එකක්වත් පිරිවෙන් පොතේ සිලබස් එකේ තියනවාද කියලා. අහන්න බෑ එකම කෙනෙක් හරි ධර්ම පාසලේ සිලබස් එකේ තියනවාද කියලා. අහන්න බෑ බුද්ධහම විෂය කරන කිසිම තැනක ඕක තියනවාද කියලා. කොච්චර අමාරුවෙන් අර ගොළු බෙල්ලගෙන් මස් කැල්ල ගැලෙවුවා වගේ ප්‍රත්‍යක්ෂේ නැති කරලා මොකද්ද තියරි එකක් දාගෙන මම ඒකට ක්‍රෙඩිට් එකක් තියෙනවා මට හැබැයි බුද්ධහමට. මම පිරිවෙන් අධ්‍යාපනය ලැබලත් නැහැ. අපි දැන් පිරිවෙන් අධ්‍යාපනයට උගන්වනවා හැබැයි. නිසනවනේ තමයි මුළු පිරිවෙන් විශේෂයටම උගන්වන්නේ. මොකද අපි මේ ඕකප්පන කරලා පෙන්නනවා. අද්භූත ප්‍රත්‍යක්ෂයක් දෙන්න හදන්නේ. ඒ මොකද මේක බාරගත්ත කට්ටිය ඒගොල්ලෝ දන්නවයි කියලා හිතාන්නේ. හැබැයි ඒගොල්ලන්ට රිදවන්නේ නැතුව ඒගොල්ලන්ට අඟවන්නේ නැතුව හිමී සීරුවේ අපි කියන පොළොව කකුල පොළොවේ තියලා බලපන්. එක හුස්මක් කරන බලපන්. මොකද්ද තේරෙන්නේ කියලා. අපි ඒකට කියන ඕකප්පන සද්ධාව කියලා. ඒක මනුස්ස ජීවිතය තුළ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සර්වඥාන්සේ අවුරුදු 7ක් ඇතුළත අධිකම සද්ධාවත් ලබන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, ඉස්සලා කරන්න පුළුවන් කියප එක දැන් මෛත්‍රී බුදුහාමරණ දක්වා තල්ලු කරන තරම් අපි සාහසික වෙලා තිනවා ගෞතම බුද්ධ ශාසනේ. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. නැකන්නේ මේ සද්ධාතීති තථාගතස්ස බෝධි. නායකහඳුරු මේ වචනේ කොහොමද මේ බුදුහාමරණගේ බෝධිය අදහනවා. මේ බුදුහාමරණ නිවන් දැකලා මන් නිවැද කළ නැහැ නේ. ඉතින් ඒක සාක්ෂාත් කරන්න එපා. එතකොට මේ බුදුහාමුදුරුවන්ගේ අවබෝධය පිළිබඳව හැඟීම ශ්‍රද්ධාව ඇති කරගැනීම කැදීමක් තියෙනවා. එහෙමයි. හැබැයි ඒතෙන් නතර වෙන්නේ නැහැ. එහෙමයි. ඒක කර බලන්න ඕන. ඒ කර බලන කැලේ නැති වුණොත් අරකට පාඩු නැහැ. ඒකේ ප්‍රමාණවත් නැහැ. හොඳයි ඒක. නමුත් වඩා හොඳක් තියලානේ බුදුහාමුදුරුවෝ සද්ධාවේ ක්‍රියාමාර්ගයක් පෙන්වනවානේ ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව ඔය හුදු පොතේ දැනුම ඉක්මවලා ගිය චින්තාමය ඥාන පහු කළ භාවනාමය ඥානින් යන්නේ. භාවනාමය ඥාන සාක්ෂාත් කරන්නේ වෙන්නේ. ඒක තමයි අපි මේ දවස්වල විශේෂ අවස්ථාවක් ලැබුණ විදිහට සලකලා පුළුවන් කෙනාටත් බැරි කෙනාටත් අබෞද්ධයාටත් පිළිකා හැදිච්ච කෙනාටත් කුඩු ගහපු කෙනාටත් කියනවා අපි පොඩ්ඩක් කකුල පොළවේ තියලා බලමු. පොඩ්ඩක් හුස්මක් කරන් බලමු. කිසි වෙනසක් නැතුව ඔක්කොටම කරන්න පුළුවන්. ඒ බෞද්ධයන්ට විතරක් සීමා වෙලා නැහැ. ඒකට බෞද්ධයෝ ටිකක් හිතට කනගාටු වෙලා ඉන්නේ. අපිට තිබුණ බුද්ධලේ දැන් ඔක්කොටම සමසේ බෙදාලා දීලායි කියලා. ප්‍රතිඵල වැඩියෙන් ලබන්නේ බෞද්ධයෝම නෙවෙයි. ඔය ඔක්කොම අපහසුරපත් වෙච්ච අයටත් ඕක කර බලන්න පුළුවන්. අනුෂා. එමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ පැත්තෙන් වාර්තාවල් 6ක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එමයි පළවෙනි වාර්තාව ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ 16 වන කමඨහන් වාර්තාව. දසුත්තර සූත්‍ර දේශනාවලියට සවන් දෙමින් භාවනා කරගෙන යමි. පාර්ට් 41 කියලා වරහන් ඇතුලේ තියෙනවා. මා දැන් මෙතන ලෙස ඉන්නා ඉරියව්ව දෙස බලා සතිමත් වෙමි. හුස්ම ඇතුල් වීම පිටවීම දෙසත්
පසුව පිම්බීම හැකිලිම දෙසත් බලා සමාධියට යමි. බොහෝ පර්යංකවලදී දීප්තිමත් ආලෝකය තුලින් විනිවිද ගොස් කාලය පැය එකහමාරක් හෝ දෙකක් සිටිය හැකියි. කිසිවක් නොදැනෙන හිස්තැනෙහි දැන් බොහෝ වේලාවක් බලා සිටිය හැකියි. සිතුවිලි ගලා ඒම ඊටාම අල්පය. පැමිණෙන සැනින් ප්‍රපංච කිරීමට පෙර මූල කර්මස්ථානයට යමි. මෙසේ සිටිනා විට ආපෝ තේජෝ හා වායෝ ධාතුන් වල වෙනස්කම්ද හෘද ස්පන්දනයද සියල්ල එකවර අත්විඳිමින් සිට එක්වරම අන්ධකාරයක් තුලට ගොස් සියල්ල නවතී. කිසිවක් සිදු නොවේ. කය ගල් ගැසී යයි. තොල් ඊතා තදින් තද වී යයි. පිටත් පපුව ප්‍රදේශයත් ගලක් මෙන් තද වේ. හුස්ම ගැනීමක් හෝ පිටවීමක් නොදැනේ. කුමක් හෝ සිදුවීමට යන බවක් සිතේ. බලා සිටිමි. පපුව ඇතුලේ සිට විශාල හුස්මක් පිටවීමට උඩට එන වාසේ දැනේ. උගුර, කට, තොල් සියල්ල වියලී ගොස් සේ හැඟේ. පිටවීමට උත්සාහ කළ හුස්ම හග් ගාමින් නිහඬ විය. නැවත මට ගල් ගැසුණු ප්‍රදේශය සියුම් වීගෙන එන බව දැනුනි. යාන්තමට හුස්ම ස්පර්ශ වනවා මෙන් දැනේ. මුහුණට සිනහා නැගෙනවා දැනුනි. සතුටු සිතුවිලි වලින් තොරව ටික වේලාවක් සිටියෙමි. හරි පුදුමයි. සිතුවිලි ගලා එන්නේ නැත. තව ડોකියුමන්ට් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හිස වටා විශාල චුම්බක වලල්ලක් ඇති බව දැනේ. බොහෝ පර්යංකවලදී මෙන්ම විදුලි කොටනවා මෙන් ආලෝකයක් සමග ඇසිපිල්ලම් ගැසීමත් ඇස් පියාගෙනම සිටිද්දී කිරණ හිස තුලට ඇතුල්වනවා මෙන් දැනුනි. නිහඬව බලා සිටිමි. සියල්ල සංසුන්ය. ප්‍රමෝදයක් හා විශාල ශක්තියක් සිතට දැනේ. මා ගමනක් යාමට සූදානම් වෙනවායි සිතුනි. පිරිසිදු පහන් සිතුවිල්ලකි. හුස්ම හිරවීමට එයි. බලා සිටිමි. එක්වරම වේලාව බලන්නට සිතුනි. ඇස් ඇරියෙමි. පැය දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණි. පසුගිය පර්යංක තුනේදී ඕක කියන්න ගත්තොත් මට කමටහන් සුද්ධ කිරීම නැතර කරන්න වෙනවා. ඕක වචන 3-4කින් ලියන්න පුරුදු වෙන්න. ඕම ඉතින් දිගට ලියන්න ගත්තොත් තව 10ක් තියෙනවා. දැන් මට වැඩ විතර කරන්න යන්නේ. මම දැන් සභාවලි සමාප්ත කරනවා. ওই කිනාට කියන්න තියෙන ඕකම තමයි ගිය පාරත් ලිව්වේ. ඒ නිසා ඕක වාක්‍යකින් දෙකකින් කෙටිකරනද එහෙම නැත්නම් කට්ටියගේ කමටහන් සුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. කොහොමවත් මට අද වැඩක් තියෙන නිසා මේකෙන් නතර කරන්න තමයි මම හිතන්නේ හිටියේ. ඒ නිසා ඕකම නැවත කියවලා බලන්න බාධාවක් නැත්තම් මොනවද වෙන්න වගේ යනවනේ වෙන්න අරින්න. එතනින් අපි අද වැඩසටහන සමාප්ත කරන්න යන්නේ පොඩි වැඩකට යොමු වෙන්න තියෙන නිසා ඊතුරු කමටහන් වාර්තා 5 අපි ඊයේ 10ක් නතර කරන්න සිද්ධ වුණා ඊයේ දවල්. අදත් 5ක් නතර කරන්න වෙනවා. නමුත් මේ ලියමනේ දීර්ඝ භාවය නිසා මේ සභාවේ ඉන්න කට්ටිය නැගිටලා යනවා. කියන මටත් පොඩි නිකන් කම්මැලිකමක් වගේ එනවා. අත් මෙයා 16 වෙනි වතාවට ලියන්නේ තව දිගට ලියන්නේ. මම මේ මන්දෝත්සාහය කරනවා නෙවෙයි. ඔය විදිහටම කරන්ඩ මේ කෙටියෙන් ලියන්න පුරුදු වෙන්න. ඒ පොදු 5ටම පොදුවේ ගහන මේ කපරාරුවේ අද අපේ වැඩසටහන අපි સમાપ્ત කරනවා. ඒ නිසා මෙතෙක් වෙලා සම්බන්ධ වුණාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි 15 කුටියට දෙනවා මයික් එක මේ වැඩසටහන අමෝරාවෙන් නතර කරන්න වෙන්නේ අද වෙන වැඩකට ඉදිරියට තියෙන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. බ්‍රහස්පතින්දා දවසේ සිදු කරන ලබන ධර්ම දේශනාව
ධර්ම සාකච්ඡාවත් පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරමින් ලැබුවා වූ පිනත් අපි සම්බන්ධයලත්පත් කරගත්තා වූ පිනත් අපටත් ලෝක වැස්සෙමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා පින් දෙමු. සද්දනගා පින් දෙමු. මෙත්තාවතා ජාමේ සම්පතං පුඤ්ඤ සම්පත